පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, අද දවසේ මේ හැමදෙනාම ගෙවල් දොරවල් මේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානයට ආවේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කළා මේ දුක් සහගත සසරෙන් අත මිදීම පිණිස අවශ්‍ය ධර්ම ඥානය පහළ කර ගැනීම සඳහා. ඉතින් මුලින්ම හැමදෙනාටම එක දෙයක් මතක් කරනවා. මම අද පෙන්වන්න හදන මේ කරුණු ඉතාමත්ම තීක්ෂණයි. සියුම්. හැබැයි නෝනක් තියෙන දුරට හිත යොමු කරලා අහන්න කෙනෙකුට මේ කාරණාව තේරෙනවා. තේරුණොත් සසර කෙවෙන තාක්ම Tamanට තනියම ඒ ටික කරගන්න පුළුවන්. ඉතින් මේ ටික ඒ පෙන්වන ධර්මතා ඉතාමත් සිව්මැදි නිසාම බොහෝම උවමනාවෙන් ඒක නැඹුරු වෙච්ච මනසකින්ම ශ්‍රවණය කරන්නට වෙනවා. එහෙ මෙහෙ දුවන සිත් ඇතුව සෙල්ලෙන මනසක් ඇතුව මේ ධර්මයේ ශ්‍රවණය කළාට අර්ථයේ හිතේ වැටෙන්නේ නැහැ. නමුත් හොඳ වුණාවෙන් මේ ටික ශ්‍රවණය කරන කෙනෙකුට යටි කුරු කළ තිබුණු දෙයක් උඩු කුරු කළ පෙන්වනවා වගේ, වහලා තිබුණු දෙයක් විරුද්ධ කළ පෙන්වනවා වගේ Tamanට බොහෝම පැහැදිලි වෙනවා. පින්වත්නි, අනන්ත සංසාරික කෙලවරක් පෙනෙන්නේ නැති පණවන්න බැරි සංසාරික අපි හැම කෙනෙක්ම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එනවා. එහෙම දීර්ඝ සංසාරිකෙන් හේතුව අද වගේ අපි ජීවිතේ කොතනක හරි හිටියනම් මැරිලා අද ඉපදුනහම ඉපදිච්ච මේ ලෝකේ අපිට ඇත්තම වෙනවා. ඒක බොරුවක් නෙමෙයි වෙනවා. ඒ ඇත්තම වෙලා ඒව තුල තියෙන දේවල් වලට, ද්‍රව්‍ය වලට, සවිඥානික අවිඥානික සියලු දේට අපේ සිත තදින් බැඳෙනවා. අපිට ඒව ගොඩාක් වටිනවා වෙනවා. ඒවෙන් වෙන්න බැරි මට්ටමට අපේ ජීවිතය යෙදෙනවා. ඒ තරම් ඇලිලා බැඳිලා ඉන්නකොට අද අපි මේ ඇලිච්ච බැඳිච්ච දේවල් හැතැම්ම 100,000 ගානක දුරු රටක හිටියත් අපි කැමැත්තෙන් වලට ආපහු එනවා වගේ. අපි ආස කරන වටපිටාවට එනවා වගේ. අපි දන්න හඳුනන වටපිටාවට හොයාගෙන එනවා වගේ නැවත භවයකට යනවා. ආයෙත් ඒ ඉපදුණු ජීවිතයක මේ විචිකිතව මේ ඔක්කොම ඇත්ත කරලා පෙන්නනවා. ඇත්තම වෙනවා. තත්ත්ව තත්සහ විනන්දනේ ඒ තැන සතුටු වෙන. ඒ තැන සතුටින් ඇලෙන මේ තණ්හාව තමයි පුනර්භවයට හේතු වෙන්නේ. ඒ තණ්හාව නැති කරන්න බැරි වෙච්ච නිසායි මේක දුර අපි ආවේ. ඒ තණ්හාවමයි අද දවසේ මේ ජීවිතය තුළ ඔබට දුක ගෙනත් දෙන්නේ. සාංශාරික වශයෙන් සසරේ ඉපදීම ගෙනත් දෙන්නේ ඒ තණ්හාව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකට හේතුව තණ්හාව කියලා.
ඔය තණ්හාව යම් දවසක නැති වුණොත් නැති කළොත් ඔබට මේ ජීවිතයේ දුකක් නැහැ කිසිම දෙයකින්. කායික දුක හැරුණකොට කය පැවැත්ම නිසා එන දුක ඔබට ඉතුරු වෙයි. ඒ දුක් ටික තබල සියලුම දෙයකින් එන සියලුම දුක් ඔබෙන් දුර වෙනවා. ඒ තණ්හාව නැති කළ නිසාම නැවත මේ වගේ කයක් හදාගෙන උපදින පැවැත්මත් ඔබට නැති වෙනවා. මතු සංසාර දුකේ ඉපදීම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මොකක් වුණාමද? මේ තණ්හාව නැති වුණා. හැබැයි තණ්හාව නැතිකරන්න එකම එක පරියායයි තියෙන්නේ. එකම එක ක්‍රමයයි තියෙන්නේ. කිසි කෙනෙකුට තණ්හාව නැති වෙන්නේ නැහැ. මෙන්න මේ අවිද්‍යාව කියන ධර්මතාවයේ දුරු වුණොත් විතරමයි තණ්හාව නැති වෙන්නේ. එතකොටයි තණ්හාව අවබෝධ වෙන්නේ. තණ්හානම් කය මජ්ජක. තණ්හාවගේ ක්ෂය බව, තණ්හාව ක්ෂය කරන හැටි අවබෝධ වුණොත් විතරයි තණ්හාව දුරු කරන්න පුළුවන්. එහෙම නැතිනම් කොච්චර බණ ඇහුවත් හිතින් ඒ බැඳීම, ඒ ඇලීම ගෙවෙන්නේ නැහැ. අතහැරලා යන්නේ නැහැ. ඕගොල්ලෝම බලන්න සමහර විටක ඕරුදු ගණන් බණහන අය, මගෙන්වත් බණහන අය වෙනවා. නමුත් හිතේ ධර්මයක් මෙනෙහි කරන වෙලාවට ඔයගලන්ට නුවණ තියෙනවා, පහසු බවක් දැනෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ජීවිතේ දරුවන්ට, ගෙවල් දොරවල් වලට, මිල මුදල් වලට හිතේ යම් කැමැත්තක්, බැඳීමක් තිබුණා නම්, ඒවේ වටිනාකමක් පෙනෙනකම තිබුණා නම් ඒක අඩු වෙලාද කියලා බලන්න. මෙනෙහි කරනකොට පොඩ්ඩක් ඒ වෙලාවට තියෙනවා. නමුත් අර බැඳීම එහෙමම නේ. එහෙම වෙන්නේ යම් කිසි තැනක අඩුවක් නිසායි. නමුත් මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දෙක දැක්කොත් මෙන්න මේ අවිද්‍යාව නැති වෙනවා. අන්නේ අවිද්‍යාව නැති වුණොත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දන්න දකින කෙනෙකුටයි තණ්හාව නැති වෙන්නේ. තණ්හාව ගෙවා ගන්න පුළුවන් වෙනවා. ඒ තණ්හාව නැති වෙච්ච, තණ්හාව ගෙවිච්ච කෙනාටයි දිට්ඨ ධම්ම, ඒ කියන්නේ මෙලොවමත් පරලොවත් සියලු දුකෙන් මිදීමක් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝච්චේ වස්සසතං ජීවේ අපස්සං උදයව්‍ය. යම් කෙනෙක් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දෙක නොදැන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයේ හිස් එකක්. යම් කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දෙක තේරුම්ගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා පෙන්නනවා. මොකද මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම තේරුමුත් තණ්හාව ක්ෂය කරන හැටි යාට අවබෝධ වෙනවා. තණ්හාව නැති කරන ආකාරය අවබෝධ වෙනවා. තමන්ටම ලැජ්ජා හිතෙනවා. තමන්ගේ පැවැත්ම ගැන තමන්ම ලැජ්ජ වෙන දවසක් එනවා. තමන්ටම තමන්ගේ අරමුණු පිළිකුල් වෙන දවසක් එනවා. දුකේ කලකිරෙන දවසක් එනවා. එදාට දුකේ නොයැලෙනවා, දුකෙන් මිදෙන දවසක් එනවා. ඒ නිසා මෙන්න මේ ටික හොඳට අහගන්නට ඕනේ. පංච උපාදානස්කන්ධයේ උදේ වැය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. පංච උපාදානස්කන්ධය කියනකොට රූප උපාදානස්කන්ධය, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධේ
අවිද්‍යාව නිසා හට ගන්නවා, තණ්හාව නිසා හට ගන්නවා, කර්ම නිසා හට ගන්නවා, ආහාර නිසා හට ගන්නවා කියලා ප්‍රධාන කාරණා හතරකුයි. මෙන්න මේ හේතුයෙන් හටගත් එක පංච උපාදානස්කන්ධය කියන්නේ. මගේ වැරද්දෙන් හටගත් එකක්, මගේ තණ්හාවෙන් හදාගත් එකක්, මගේ කර්මයෙන් හදාගත් එකක්. මේ ආහාර ටික හේතු කරගෙන තියෙන එකක් කියලා නොදකින කමත් හේතුවක් පංච උපාදානස්කන්ධය නැතේ. අවිද්‍යාව හෝ නැති වුණොත්, තණ්හාව හෝ නැති වුණොත්, කර්මය හෝ නැති වුණොත්, ආහාර හෝ නැති වුණොත්, මෙන්න මේ විදිහට තණ්හාව පංච උපාදානස්කන්ධය ඇති වෙනවා කියන කාරණාව තේරුනොත් මේ පංච උපාදානස්කන්ධය අපචේත යනවා. ඒ කියන්නේ පිරිහීමට යනවා. තණ්හාවට තියෙන ඉඩ නැති වෙනවා. තණ්හාවට තියෙන ඉඩ නැති වෙනවා. අන්න ඒ විදිහට කළාම තණ්හාව නැති වෙනවා. දැන් මම ඔය ටික පෙන්නේ පෙළදහම්. තාම ඕක කිව්වට අපිට තේරෙන්නේ නැහැ. අපි එදිනෙදා ජීවිතයෙන් බලමු. පුත්ත වස්තු මනස්ථාන. මනුස්සයන්ට තියෙන වස්තු පුත්‍රයෝ. අපි ඒ නිසා ඒ අරමුණක් අරගෙන බලමු. මට උපමාවක් තියෙන්න ඕනේ නිසා මේ ගෙදර ඉන්න දරුවම අපි ගන්නකො. දැන් මේ ගෙදර ඉන්නවා අපි සුගත් මහත්මයා මනසනෝනා. නමුත් එතුමලට ඉන්න පුතේ ජනිත පුත්තවත්තු මනසානම් කිව්වේ ඔය දරුවට ලෙඩක් දුකක් හැදුනොත් ලොකු ඔපරේෂන් එකක් කරන්න උනා කිව්වොත් අපේ තියෙන මෙලොක්දල් ඇතිතා පියදම් කරයි. එහෙම නැති වෙලා මෙච්චර ගයක් තිබුණොත් මේ ගේ විකුණන්න කියලා කිව්වොත් උනොත් මේ ගේම විකුණයි. තව යම් තාක් වස්තු තියෙන ඒවත් විකුණයි. ඒක පුත්තවස්තු මනසානම් කියලා කිව්වේ මිනිස්යන්ට වස්තු පුත්‍රයෝ. මේ දේවල් තිබුණාට මේවේ අර්ථය ගිහිල්ලා අන්තිමට වැටෙන්නේ ඒ කෙරවලට. එහෙම කරනව නේද? මොකද ඉච්ඡරට Tamante දරුවෝ වටිනවා. මොකද ඒ දරුවට Taman ඉච්ඡරට ආදරෙ නිසා යම් වස්තුවකට ඉච්ඡරට ආදරේද ඒ නිම්මට ඒ අමනටම දුක එනවා. ඒ දරුවා හදිසියේ මැරුණොත් අනතුරකටපත් වුණොත් මම මෙහෙම කිව්වත් නරුත් කියනකොට අම්මෝ මොහොතර කතාවක් කියලා හිතයි දන්නේ. මොකද ඉච්ඡරට බැඳීම අපේ. මැරුණොත් අතපය කැඩුණොත් බලන්න Tamanට දුක එන්නේ නැද්ද කියලා. දුක එනවා. අපි අපේ ඉලක්කයට ගනිමු. මේ උපමාව මම ගත්තට හැම කෙනාම Tamanට ආදරණීයම කෙනා සිහි කරගන්න. දරුවේ අම්මා තාත්තා කෙනා සිහි කරගන්න. මොකද උපමාවට ගන්නේ ජනිත. දැන් මෙන්න මේ දරුවා සිහි වෙන දරුවට ආදරේ තියෙන නිමිත්තට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. දරුවා කියන තැනට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ අද දුක නැති වෙන්න පුළුවන්. නමුත් දුකෙන් මිදිලා නැහැ. අද ජනිත කියලා සිහි කරන අවස්ථාවේදී ඕගොල්ලන්ට ඉන්නේ සැප වෙන්න පුළුවන්. නමුත් මේ නිමිත්තේ ජරා මරණ දුක තැවරිලා තියෙනවා. මේ දරුවා ලෙඩ වෙච්ච නිසා, මැරිච්ච නිසා, අතපය කැඩිච්ච නිසා, අප්‍රියමනාප ස්පර්ශයන් නිසා බොහෝ දුක් ඕගොල්ලන්ට එන්න පුළුවන්. මේ නිමිත්තට ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධිය ස්වභාවය, මරණය ස්වභාව කොට ඇති ධර්මතාවයක් ඔය දරුවා කියන ටික. දැන් කොච්චර බණ ඇහුවත් ඒ නිමිත්තට ඕගොල්ලන්ගේ හිතේ තියෙන ආදරය නැති වෙන්නේ. ඒ නිමිත්තට තියෙන කැමැත්ත ඕගොල්ලන්ගේ නැති වෙන්නේ නැහැ.
අනිත්‍යයි කියලා සිහි කළත් අනිත්‍ය තමයි. නමුත් අනිත්‍ය වුණත් ඉන්නකම් හලකන් දෙක කියන තැනකින් හෝ හිත බැඳෙනවා. වෙනස් වෙනවා විපරිණාම වෙනවා තමයි. නමුත් දරුවාට අපේ යුතුයකම් කටයුතුයිනේ කියන තැනකින් හෝ ඔගොල්ලෝ බැඳෙනවා. නේද? බැඳෙනවා. දැන් ජනිතු කියන අදහසින් මුකුවේ කෙනා කියන තම තමන්ට නිමිත්තක් සිහි කරගන්න. ජනිතු දරුවා කියන මේ නිමිත්ත සිහි කළාම දරුවා කියලා තමන් හොඳට දන්නවා මේ තමයි මට දුක ලැබෙන්න දුක ගෙනත් දෙන්න පුළුවන් නිමිත්ත කියලා හොඳට තේරුම් ගන්නවා ඉස්සෙල්ලා. පංචපාදනස්කන්ධය. අද දුක නෑ. නමුත් කවදා හරි දවසක දුක එන්න පුළුවන් නිමිත්ත නිසා මේක දුකෙන් මිදෙලා නැහැ දුක්ඛ සත්‍යය. දැන් මේ දුක ඇති වෙන නැත්නම් මේ කවදා හරි දවසක ජරා මරණ දුක ඇති වෙන්න පුළුවන් මේ දරුවට තණ්හාව මගේ ඇති උනේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය ඇති උනේ කොහොමද කියලා අපි පරිශ්‍රණය කටයුතු තේරෙන්නේ. ඔන්න මෙතන ඉඳලා හොඳට අහගන්න ඕනේ. දැන් මේ නිමිත්ත අරගත්තාම ඕගොල්ලෝ නුවණින් යන්න ඕනේ මේ නිමිත්ත මුලට. දැන් ජනෙදු පුතා එයාට තමයි මගේ හිත ගොඩාක් කැමති ගොඩාක් ආදරේ. දැන් ඒ දරුවා මරුණොත් තමයි ලෙඩ දුක් උනොත් තමයි මට දුක එන්නේ. දරුවට කැමැත්තක් තියෙයි. දුකට හේතුව මේ දරුවට තියෙන ආදරය. දැන් මේ ආදරෙන් හදන ජනිදු කියන දරුවා ගැන මගේ හිතේ බැඳීම ඇති වෙච්ච මුලට අපි යනවා. අරමුණේ මුලට. ඔන්න මේ ටික හොඳට ප්‍රපංචන කොට අහගන්න. අපි ගත්තොත් ඒ රූපය කියන තැනට අපි ගියාම ඒ රූපේ තියෙනවා කෙස් හොඳට අහගන්න ලොම් නිය දත් හම මස් මේ වගේ පඨවි කොටස් 20ක් තියෙනවා. සිහිපත් කරගන්න බාහිර කළු ගලක හුඹහ කළු ගලක් අචේතනික පුටුවක් මේසයක් වගේ ගත්තොත් එතන තියෙන තද ගතිය සත්‍යයක් පුද්ගලයෙක් නෙමෙයි නේද? කළු ගලක් ගත්තොත් පුටුවක් ගත්තොත් හුඹහක් ගත්තොත් නැටි ටිකක් ගත්තොත් සත්‍යයක් පුද්ගලයෙක් නෙමෙයි නේද? අචේතනික වස්තුවක් නේද? ඒ වගේමයි සමකරන්න කෙස්ලොම් නියදත් කියපු කොටස් 20ම අර පටවි ගතියයි මේ කොටස් 20 තියෙන තද ස්වභාවයයි සමානවමයි. හොඳට නිමිත්ත ගන්න. කිසිම වෙනසක් නැහැ සත්‍යයේනෝ පුද්ගලයේනෝ අචේතනික වස්තුවක්. ඊට පස්සේ මම ජනිදු කියන තැන රූපේ තියෙනවා පිත්ත සෙම සරව ලී දහදිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල්ල තොටු මුත්‍රා මේ වගේ ආපෝ කොටස් 12. බාහිර ලිඳක වැවක පොකුණක තියෙන වතුර සත්‍වික හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ නෙමෙයි නේද? ආත්මයක් හෝ නෙමෙයි. අචේතනික වස්තුවක් නේද? ඒ විදිහටම සමකොට දකින්ද මේ ආපෝ පිටසම කියන කොටස් 12 වතුර බඳුමයි අචේතනික අවිඥානිකම වස්තුවක්. ඊගාවට ඒ ශරීරයේ තියෙනවා කන බුන ආහාර පාන පැසවන පචාක තේජෝ ධාතු උස්නේ. ඊට පස්සේ මේ ශරීරය ඉන්ද්‍රිය මොහ කරන පරිපාක තේජෝ ධාතුව.
ශරීරයේ පැවැත්මට උපකාර අපි ඔය අත තියලා එහෙම බලන්නේ මොනවද කියලා? සන්තති තේජෝ ධාතුව. ඔය බඩ පොපුව දැවිල්ල හැදෙනවා කියලා අපි කතා කරන තේජෝ ධාතුව. මේ වගේ තේජෝ කොටස් 4ක් තියෙනවා ඒ ශරීරයේ. බාහිර පහන් දැල්ලකින් හරි ගිනි ගොඩකින් හරි සූර්ය රශ්මියෙන් හරි එන උෂ්ණයක් නැත්තම් ගින්දර ටිකක් ගත්තාම ගිනි දැල්ලක් සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් කියලා හිතෙනවද? නෑ. එහෙනම් සමානමයි ඒ ගින්දරේ තියෙන තේජසමයි මේ තියෙන උෂ්ණ කොටස් 4. ඊට පස්සේ ඒ ශරීරයේ තියෙන වායෝ කොටස් 6ක්. වොෂින් මැෂින් එකකට රිදි දැම්මහම පෙරලනවා වගේ කන බොන ආහාර පාන පෙරලන වාතයට කියනවා පොට්ටාස වාතය කියලා. ආහාර පාන බඩට වැටුනහම ඒවට ඉඩාරම් දීලා බඩවැල් එහාට මෙහාට කරන බඩ ඇතුලේ තියෙන වාතයට කියනවා උච්චිත වාතය කියලා. ශරීරයේ අත්පය හකුලුවන්ද දිගහරින්ද නමන්ද උපකාර වාතයට කියනවා අංගමංගානුසාරී වාතය කියලා. ඉක්කව ඔක්කාරේ වමනේ වගේ උඩට එන වාතයට කියනවා උද්දංගම වාතය කියලා. මල මුත්‍ර බහැර කරන්න උපකාර වාතයට කියනවා අසුගම වාතය කියලා. ආස්වාස ප්‍රස්වාස කරන්න උපකාර වාතයට කියනවා ආස්වාස ප්‍රස්වාස වාතය කියලා. බාහිර ගස්වැල් හොලවගෙන හමන හුළඟ සත්‍යික පුද්ගලෙන් නෙවෙයිනේ. මෙබඳු වූ වායු ධාතුවක් තමයි ওই ශරීරේ තියෙන්නේ. නිමිති ගන්න පුළුවන් කොටස් 32කුත් සතර මහා ධාතු වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් නිමිති ගන්න පුළුවන් ලක්ෂණ 42කින් නිර්මිත රූපമിതിයක් තමයි අවකාශ ධාතුව අවුරාගෙන රාශි වෙච්ච රූපമിതിය තියෙන්නේ. තේරෙනවද? කන බොන ආහාරයෙන් හැදෙන්නේ. කන බොන ආහාරයෙන් හැදුණු අවකාශ ධාතුව අවුරාගෙන තියෙන රූපമിതിය අපි ඇස් ඉදිරි පිටට එනකොට සත්ව පුද්ගල නොවන අනාත්ම සංඥාවක් අපිට පහළ වෙනවා. අනාත්ම සංඥාව කියලා කියන්නේ හිතට හැඩ සතහන පෙනෙන වර්ණ ස්වභාවයේ හැඩ සතහන පෙනෙන බවට කියනවා සංඥාව කියලා. තේරුණානේ? මේ සතර මහා ධාතුව අවකාශ ධාතුව අවුරාගෙන රාශි වුණාම ඒ රාශි වෙලා තියෙන අනාත්ම රූප මිතිය ඇස් ඉදිරි පිටට එනකොට සත්ත්ව පුද්ගල නොවන අනාත්ම හැඩයක් අනාත්ම රූප සංඥාවක් අපිට පහළ වෙනවා. ඕක තමයි ඇත්ත. ඔන්නෝය සංඥාවට මෙන්න මෙතනයි අවශ්‍ය වෙතන. ඔය සංඥාවට නැඹුරු වෙලා අපි ජනිදු කියලා හිතනකොට ජනිදු කියලා හිතනකොටම වැඩ දෙකක් කරනවා. මේ රූපය ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ ජනිදු කියලා හිතනකොට මේ හැඩේට දැන් අනාත්ම රූපයක හැඩයක් ආවේ හැඩේට ජනිදු කියලා හිතනකොට මේ හැඩේට ජනිදු කියලා හිතපු අත්දැකීම විඥාණයට තබල අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. අර සතර මහා ධාතු රූපයෙන් ඇස් ඉදිරි පිටට ආපු සැබෑම රූප සංඥාව තියෙනවා. මම මෙහෙන් පෙනෙන හැඩේට ජනිදු කියලා හිතනකොටම මේ හැඩේ ජනිදුගේ කියලා මම දැනගන්නවත් එක්කම මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නකොටම අනාත්ම රූප සංඥාව නිරුද්ධ වෙනවා. දැන් දැකපු එක සම්පූර්ණ නිරුද්ධයි. මේ හැඩේ ජනිදුගේ කියන අදහසක් මගේ මනසේ තියෙනවා. ඊට පස්සේ දැන් මම දන්නේ නැහැ අනාත්ම සතර මහා ධාතු රූපമിതിය නිසා අනාත්ම සංඥාවක් එනකොට අනාත්ම සංඥාවට මේ මගේ පුතා නැත්තම් ජනිදු කියලා හිතුවොත් හිතනකොටම වෙන්නේ මොකද්ද?
සංකාරේ චිත්ත සම්පයුක්තයි කියලා කියන්නේ මේ හැඩේ ජනිදු කියන දැනුම මට තබනවා දීලා ඇස් ඉදිරියට ආපු අනාත්ම රූප සංඥාව එවෙලෙම නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා. ඔන්න දැන් මේ හිතේ තියෙන නිමිත්ත අරගෙන මේ මගේ පුතා නේද? මෙයාගේ නම ජනිතු නේද? මෙයාගේ අනාගතේ මෙහෙම හදන්න ඕනේ නේද කියලා දැන් අර හිතේ තියෙන පුද්ගල නිමිත්තට ඔන්න දැන් මේ හිතේ තියෙන ජනිතු කියන නිමිත්ත රූපය ඕගොල්ලෝ හදාගත්තේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දැන් මේ හිතේ තියෙන ඕගොල්ලන්ට උපාදාන වෙන රූපය ජනිතු කියලා. සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ තියෙන මේ නිමිත්ත. තේරෙනවද? නමුත් දැන් ඕගොල්ලෝ කවදාවත් දන්නේ ඇස් ඉදිරි පිටට එන සංඥාවට අපි මෙහෙම හිතනකොට සංඥාව අරඹය හිතපු අත්දැකීම සිතට විඥාණයට පවරලා අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. එතකොට මම හිතපු ගතියනොත් එක්ක මේ සංඥාව මන් තුළ පුද්ගල භාවයකින් පවතිනව නේද කියලා දන්නේ හිතේ අත්දැකීම හිතට සිහි කරන්න පුළුවන්. දැන් ජනිතු කියලායි අර හැඩයට හිතුවාම හිතපු දේ දැනගත්තනේ. දැනගන්න දේ සිහි කරනකොට ඕගොල්ලන්ට තාම පෙනෙන්නේ බාහිර දේ සිහි කරනවා වගේ. බාහිර ඉන්න කෙනා සිහි කරනවා වගේ. දැන් ඉන්න දරුවට මෙහෙම කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, යාගේ අනාගතේ හදන්න ඕනේ කියලා අර හිතේ තියෙන ජනිදු කියන නිමිත්තට හැඩේට උගුළු බොහෝ සෙයින් විතරක උපදිනවා. කොච්චර උපදිනවද කියනොත් ඒ නිමිත්ත කෙරෙහි සෙනෙහස ආදරේ කියන ගතිය තණ්හාව ඇති වෙන තාක් හිතනවා. ඊට පස්සේ මෙහෙම හිතනකොට හිතන කමට ඕගොල්ලෝගේ කය සවිඥානිකයි. සවිඥානික ඇහැට ආයි අර කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය ඇස් ඉදිරි පිටට ආවොත් අනාත්ම සංඥාව ඇස් ඉදිරි පිටට එනකොටම මෙච්චර වෙලා හදපු විස්තර ටික ශෙල්ලිකව ආපහු මනසේ යෙදෙනවා ඕගොල්ලන්ට. කවදාවත් ඕගොල්ලන්ට අනාත්ම සිද්ධිය හම්බ වෙන්නේ නැතුව මේ ඇති කරගත්ත ප්‍රපංච සංඥාවෙන් මේ ඇති කරගත්ත කෙලෙස් ටිකෙන් තුන් කාලෙම ඔයගොල්ලන්ව යට කරනවා. කිසිම දවසක මේ ඇත්ත නොදක තණ්හාව හිතෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ යම් දවසකදී තණ්හාව හිතෙනවා නම් හිතෙන්නේ මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මෙනෙහි කරන්න පුළුවන් නම් කොහොමද දරුවා කියලා සිහි වෙලා මොනවා හරි දෙයක් අපි කියමු දුක එනවනම් දුක ආවොත් අරමුණේ මුලට යන්න. අරමුණේ මුලට ගිහිල්ලා ඇත්තටම ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට ඇත්තටම රූපය ආපු තැන ඇත්තටම ගිහිල්ලා එතන තියෙන්නේ කෙස්ලොම් නේද පඨවි කොටස් 20ක් පිටෙන් පෙරව ආපෝ කොටස් 12 ධාතුවට සම කළත් බලන්න. ස්වභාව ධාමයට සම කළා. දවන තවන දිරවන ස්වභාව කොටස් 4ක් තේජෝ ධාතුවට සම කළා බලන්න. හමන පිබෙන හැකිලෙන වායෝ කොටස් 6ක් වායෝ ධාතුවට සම කළා බලන්න. අචේතනික වූ අනාත්ම වූ සතර මහා ධාතු රූපമിതി අවකාශ ධාතු අවරාගන රාශි වෙලා තියෙනවා කනබුන ආහාරයෙන් හැදෙනවා. ඔබඳු රූප සංඥාව ඇස් ඉදිරි පිටට එනකොට මේ ඒ සංඥාවට මම මේ මගේ පුතා නේද මේ ජනිදු නේද කියලා හිතුවාම මේ සංඥාව ආරම්භය මම හිතන ආකාරයට විඥාණයෙන් දැනගන්නවා. ඒ හැඩේට ජනිදු කියලා හිතුවොත් ජනිදු කියලා දැනගන්නවා. වෙන විදිහකට හිතන්න ඒ විදිහට දැනගන්නවා. ඒ හිතන විදිහට දැනගත්තාම
දැන් මම එහෙම ජනිදු කියලා මමයි හිතන්නේ. හිතනල මම දැනගනිද්දි බාහිර රූපයත් ඇස් ඉදිරියට ආපු රූප නිමිත්ත අනාත්මෝමයි අචේතනිකමයි. මේ දරුවා නේද ජනිදු නේද කියලා හිතනකොට මේ සංඥාව ආරම්භය හිතපු අත්දැකීම තමයි මනෝවිඤ්ඤාණ දැනගන්නේ මේ හැඩේ ජනිදුගේ මේ පෙනෙන සතහන ජනිදු මේ නිමිත්ත පුතා මේ කියන දැනුමක් Tamanට ඇති වුණා. එදා ඉඳලා අනාත්ම රූපයක් තියෙන තැනක මම්ම කෙනෙක් හදාගෙන දරුවා හදාගෙන ජනිදු කියන නිමිත්ත මම්ම හදාගෙන ඒකට මම්ම මේ විස්තර පුරවනවා නේද කියලා යම් කලක දැක්කොත් තමයි මේ නිමිත්ත හිතෙන් අරගෙන මෙහෙම කරන්න ඕනේ කියලා මේක දියුණු කරන්නේ නැත්තේ. Taman දන්නවා මේ උපන්නේ දුක කියන එක. මොකද සතර මහා ධාතු නිමිත්ත එන තැනක මම මේ ඇදේට ජනිදු කියලා පුතා කියලා හිතනකොට ඒ නිමිත්ත ආරම්භය හිතපු අත්දැකීම මනෝවිඤ්ඤාණයට ගන්නකොට ඔන්න දැන් හිතට තියෙනවා නිමිත්ත. හිතෙන්ම මේ ජනිදුගේ රූපේ මේ ජනිදු දකින්නකොට එන වේදනාව මේ ජනිදුගේ හැඩි මේ ජනිදු ගැන හිතන්නේ ජනිදු ගැන දැනගන්න පුළුවන් කියනවා කියන ධර්මතා පහම තියෙනවා මනසේ. කෙනෙක්ව දැනගන්න කියන්න කරන්න පුළුවන්. ඕගොල්ලෝ හිතේ තියෙන ඔනෝයි හිතේ උපන්න නිමිත්තටයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එකක් ඕගොල්ලන්ට. ඕගොල්ලන්ගේ තණ්හා ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඕගොල්ලන්ගේ මේ හිතේ හැසිරීම නිසා හටගත් එකක්. මෙන්න මේ නිමිත්තටයි ජරා මරණ දුක දෙන්නේ. මොකද ඕගොල්ලෝ ජනිදු කියලා හිතාගෙන මනෝමයෙන් හිතියට කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු එක විදිහකට තියෙන්නේ. සතර මහා ධාතු අඩු වැඩි වෙනකොට රූපේ කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්, කුඩු වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඊගවසරේට ඇස් ඉදිරි පිටට එනකොට පහළ වෙන රූපේ වෙනස් වීම මත පහළ වෙන හැඩේ වෙනස්, සංඥා වෙනස්. එතකොට තමන් පෙර හැඩයට තණ්හා කරලා තියෙනකොට දැන් වෙනස්. අනේ දරුවා කෙට්ටු වෙලානේ. දරුවා ලෙඩ වෙලානේ. දරුවා මැරිලානේ කියලා මේ දුක් ටික ඔයගොල්ලන්ට විඳින්න වෙනවා. මේ තමන් මනසෙන් උපදවාගත්ත කෙනෙක් වූ පුද්ගලයෙක් වූ මේ මනසේ තියෙන නිමිත්තට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ওই ජනිදු කියන පුද්ගල නිමිත්ත තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඔන්න ඕකටයි ඕගොල්ලෝ මේ මගේ දරුවා කියලා උපාදාන වෙලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධයට උපාදාන වෙලා තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධේ හැදෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. මොකක්ද අවිද්‍යාව? ඇස් ඉදිරි පිටට එන රූපය අනාත්මයි. ඒ නිසා රූප සංඥාවක් හැඩතලයක් පෙනෙනවා. ඕකට අපි දරුවා කියලා හිතුවොත් මේ හැඩේ දරුවා කියන අත්දැකීම විඥාණයට පවර්ලා දරුවෙක් හදනව නේද? මේ විදිහට දුක උපදින නිමිත්තක් හදනව නේද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් කියලා කියන්නේ මේ සතර මහා ධාතුව නිසා ඇස් ඉදිරියට එන අනාත්ම සංඥාවට උපරිදි වචනය පවර්ලා දුන්නොත් මේ සතර මහා ධාතුව නිසා අනාත්ම සංඥාවක් නේද පහළ වෙන්නේ කියන එක අල්ලා දුන්නොත් සත්ත්ව පුද්ගල නොවන අනාත්ම සංඥාවක් කියන හැඟීම එනවා මේ හැඩේ විඥාණයට පවර ගන්නවා. ඒකයි උපරිදි වචනය පවර්ලා දීම නිවනට කියලා අපි මතකද කිංසුකෝපම සූත්‍රයේ කිව්වේ
නගරහිමියට ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියන එක නිවන් ක්‍රමයක් කියලා. මේ පංච උපාදානස්කන්ධය හදා ගන්න බෑ. ඒ කියන්නේ දරුවෙක් මවාගෙන දරුවෙකුට තණ්හාව හදා ගන්න බෑ. තේරෙනවද? අපි මෙහෙම කිව්වොත් දැන් ඔය විදිහටමයි තමන් කියන ශරීරය ගන්න කෙස්ලොම් නේදත් කියන පඨවි කොටස් 20යි. මේ පඨවි ධාතුව බාහිර ගස් ජල් වල ඇති පඨවි ධාතුව කෙස්ලොම් කියන මේ පඨවි ධාතුව පඨවි ධාතුමයි. සත්පුද්ගල නොවන අනාත්ම ධර්මතාවය. මේ ශරීරයේ තියෙනවා පිටසෙන් සැරව කියලා ආපෝ ස්වභාවයේ ලිංගව පොකොනවල තියෙන ජලයේ ආපෝ ස්වභාවයත් පිටසෙන් සැරව කියන ආපෝ ස්වභාවය සමානයි. මේ ශරීරයේ තියෙනවා දවන තවන දිරවන ස්වභාව උෂ්ණ හතර බාහිර ගිනි ගොඩක සූර්ය රශ්මිය තියෙන උෂ්ණයත් මේ උෂ්ණය සමානයි. මේ ශරීරයේ තියෙනවා සොලවන කුම්බන අකුලන සොලවන ස්වභාවයෙන් යුක්ත වායු කොටස් 6ක් බාහිර වායු ධාතුව සමානයි. අවකාශ ධාතුව අවරාගෙන රාශි වෙලා තියෙන සතර මහා ධාතු රූපമിതിයනේ කය යන ගණයට යනවා. කන බොන ආහාරයෙන් මේ කය හැදිලා තියෙනවා. තමන්ගේ ඇස් ඉදිරි පිටට ඒ රූපമിതിය පහළ වෙනකොට අනාත්ම සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥාවට මම කියලා ඔයගොල්ලෝ හිතනකොට මේ හැඩේ මම කියන අත්දැකීම මනෝවිඤ්ඤාණයට තබල අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාම දැන් මේ හැඩේ මම කියන අත්දැකීමක් ඔයගොල්ලන්ට තියෙනවා. මම මෙහෙම කෙනෙක් මම මෙහෙම කරන්න ඕනේ මේ විදිහට හදා ගන්න ඕනේ කියලා ආයෝහන සංඛාරා කියලා කියන්නේ මම වටා තණ්හාව ඇති වෙන තාක් තමන්ව නිර්මාණය කරගන්නවා. දැන් මේ තමන් කියන රූපය මගේ වූ රූපය මේ හිතට මගේ රූපය හඳුනා ගන්න පුළුවන්. මගේ රූපය හිතෙන් විඳින්න පුළුවන්. මගේ රූපය හඳුනා ගන්න පුළුවන්. මගේ රූපය ගැන හිතන්න පුළුවන්. මගේ රූපය දැනගන්න පුළුවන්. රූපය විඳින්න හඳුනන්න කල්පනා කරන්න දැනගන්න පුළුවන්කම දැන් මේ මගේ රූපයත් එක්ක තියෙනවා. මට රූපයක් තියෙනවා, මගේ රූපෙ විඳින්නත් පුළුවන්, මගේ රූපෙ හඳුනන්න පුළුවන්, මගේ රූපෙට හිතන්නත් පුළුවන්, මගේ රූපෙ දැනගන්නත් පුළුවන්කම. දැන් මේ මම කියලා ස්කන්ධ පංචකයම තමන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හදාගත්ත එකක්. අරමුණු ටිකේ තණ්හාවෙන් හැසිරීම නිසා හදාගත්ත එකක්. මම කියලා හිතපු කම නිසා, කර්මය නිසා හදාගත්ත එකක්. දැන් ඔන්න මමත් ඉන්නවා, මම කියන නිමිත්ත සිහි කළ හැකි, ජනිදුත් ඉන්නවා, ජනිදුත් සිහි කළ හැකි. දැන් මම මේ නිමිත්ත මගේ පුතා, මමයි මගේ පුතයි දෙන්නම ඉන්නවා. ඊට පස්සේ කන බොන ආහාරයෙන් හැදුණු ඔය වගේම කුණප කොටස් පඨවි කොටස් 20යි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගන් තියෙන රූපമിതിය ඇස් ඉදිරි පිටට එනකොට අනාත්ම සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥාව ආරම්භය මේ ජනිදුගේ අම්මා කියලා හිතනකොට දැන් මේ හැඩේ ජනිදුගේ අම්මා කියන අත්දැකීම හිතට දීලා අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. දැන් ජනිදුගේ අම්මගේ රූපේ Tamanට හඳුනන්න පුළුවන්, ඒ රූපේ විඳින්න පුළුවන්, රූපේ ගැන හිතන්නත් පුළුවන්, රූපේ දැනගන්නත් පුළුවන්. ඔන්න දැන් පවුලක්ම තියෙනවා. ජනිදු ඉන්නවා, ජනිදුගේ මමත් ඉන්නවා, ජනිදුගේ අම්මත් ඉන්නවා. හැබැයි ලෝකේ ශුන්‍යයි. ඇහැට උඩින් පවතින ධර්මතාව ටික සම්පූර්ණ ශුන්‍යතාවයක්. මේ විදිහට මේ නමුත් ඕගොල්ලෝ කවදාවත් දන්නේ මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ උපචේත යනවා, රැස් වෙනව නේද? ගිහිල්ලා අන්තිමට පංච උපාදානස්කන්ධ ලෝකයක් හැදෙනවා. අම්මා තාත්තා අයියා අක්කා සීයා මාමා නැන්දා
කියලා මේ වගේ බොහෝ පුද්ගලයෝ ඉන්න ලෝකයක් හැදෙනවා. හිතෙන් මේවට පිළිතුරු සපයනවා. සතර මහා ධාතුව නිසා අනාත්ම සංඥාව පහළ වෙන ගානේ තමන්ගව තියෙන විස්තර ටික ඉදිරිපත් වෙනවා. මේ පංච උපාදාන ස්කන්ධයේ හැදුන හැටි ආපහු අනාත්ම ස්පර්ශ වෙන ගානේ ඒ ටික ආපහු තමන් තුළ යෙදෙනව නේද කියන එක නොදන්නකම නිසා තමන් හිතාගෙන ඉන්නේ සතර මහා ධාතුවේ ජනිදු ඉන්නවා. සතර මහා ධාතුවේ මම ඉන්නවා. සතර මහා ධාතුවේ ජනිදුගේ අම්මා ඉන්නවා. සතර මහා ධාතුවේ ජනිදුගේ සීයා ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. එයා සතර මහා ධාතුවේ සතුට වෙනවා. සතර මහා ධාතුවේ ඇලෙනවා. මේ ඇත්ත නොදන්නකොට සතර මහා ධාතුවේ බැඳෙනවා. ඇලුනහම බැඳුනහම මිදෙන්නේ නැහැ සතර මහා ධාතුවේ. එයා ජාති ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් මිදෙන්නේ නැහැ. සියලු දුක් දුන්නකින් මිදෙන්නේ නැහැ. යම් වෙලාවක අවිද්‍යාව දුරු වුණොත්, තණ්හාව දුරු වුණොත්, කර්මය දුරු වුණොත් මේ පංච උපාදාන ස්කන්ධය අපචේත යනවා. රැස් වෙන්නේ. ඒ කියන්නේ ඇසිදිරි පිටට හම්බ වෙන මේ රූපේ ඇත්ත ඇති හැටි පෙන්වෝ නිබ්බන්දු රූපයක් ඇසිදිරි පිටනොට අනාත්ම සංඥාව පහළ වෙනව නේද කියලා පෙන්වනවා. මේ පේන හැදී අරබය යම් විදිහකට හිතුවොත් ඒ හිතන ආකාරයටම මේ හැදී මනෝවිඤ්ඤාණයට අල්ලලා දෙනවා. එතකොට මේ ප්‍රපංච සංඥාව කියලා මේ සංඥාවට කියන්නේ තණ්හා දිට්ඨිමාන වශයෙන් ප්‍රමාද කරනවා. ඒ හැදී කෙනෙක් කියලා හිතුවොත් මේ හැදී කෙනෙක් කියන එකයි විඥාණයට අල්ලලා දෙන්නේ. සිතට අල්ලලා දෙන්නේ. එතකොට සිතේ දැනුම තියෙන්නේ මොකද්ද? පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඉන්න පුද්ගලයා ගැන හිතනවා. පුද්ගලයා මෙහෙම කිව්වා නේද, මෙහෙම කළා නේද, මේ විදිහට කළා නේද කියලා. ඕගොල්ලෝ යම් වෙලාවකදී මේ පංච උපාදානස්කන්ධී උදේවැය දකින්නවා කියලා කියන්නේ බාහිර ශුන්‍යතාවයේ දකිනවා. සතර මහා ධාතුවත්, අවකාශ ධාතුවත්, පංච මහා භූත රූපය ඇස්තිදිරි පිටට එනකොට හොඳට බලන්න අනාත්මයි සංඥාව. ඒ සංඥාව ආරම්භය මේ සත්‍යයේ මේ පුද්ගලයේ කියලා තමන් හිතුවොත් චේතනාහම් වික්‍රේ කම්මං වදාමි. මහන්නේ මම චේතනාව කර්මයයි කියලා කියනවා. මොකද්ද? චේතිත්ව කම්මං කරෝති කායේන වාචාය මනසා. හිතින් හිතලමයි හිතන්නේ, හිතින් හිතලමයි කියන්නේ, හිතින් හිතලමයි කරන්නේ. මේ හැදී ආරම්භය පුද්ගලයේ ජනිදු මගේ දරුවා කියලා හිතුවොත් ඒකට කියන චේතනාව කියලා. හිතපු ගමම්ම ඒ හැදී ජනිදු කියන නිමිත්ත අත්දැකීම මනෝවිඤ්ඤාණයට පවර ගන්නවා. අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. ඔන්න දැන් අනාත්ම ස්කන්ධයන තැනක තමන්ගේ දෝෂේ මේ අතුල්පැත්ත තියෙන ජනිදු කියලා පුද්ගලයෙක් කියලා දරුවා කියලා සංඥා වර්ගය හිතුවහම මේ හැදී ජනිදුගේ මේ සංඥාව ජනිදුයි කියන අත්දැකීම තමයි මනෝවිඤ්ඤාණයෙන් බාරගන්නේ. තේරුණේද කියන එක? ඔන්න දැන් ඒ චේතනාව කර්මයට මුල් වෙනවා කියලා කියන්නේ දැන් ජනිදු ගැන බොහෝ හිතනවා. ජනිදු ගැන වචනක් කතා කරනවා. ළමයෝ මෙහෙ එන්නකෝ කියනවා. මේ මනසෙදී නිමිත්ත බලාගෙන. ජනිදු ඉන්නේ මෙහෙම කටයුතුයි කියලා කරනවා. ජනිදු ගැන හිතන එක මනෝ සංචේතනාව. ජනිදුට මෙහෙම කියන්න ඕනේ කියලා වචන ගැන තියෙන සංස්කාරයට වචී සංචේතනාව. ජනිදු ඉන්නේ මෙහෙම කරන්න ඕනේ කියලා ඔබ තුල යෙදෙන චේතනා කාය සංචේතනාව. මේ තුනම මනෝමය මට්ටමේ කර්මයි. සංකාරපච්චය විඥානං ඒ කියන්නේ ජනිදු ගැන හිතපු දේ දැනගන්නවා, ජනිදු ගැන කියපු දේ දැනගන්නවා, ජනිදු ගැන කරපු දේවල් දැනගන්නවා. විඥානපච්චය නාම රූපං දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? හිතන්ද කියන්ද කරන්ද සිතින් නාම ධර්ම වරුණු කළ හිත රූපයට වැස ගන්නවා. නාම රූපච්චය සලආයතන කියන්නේ
හිත මේ රූපෙට දැසගත්තාම ආපහු මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික සමන්ත සම්පූර්ණ ඇති බවට පිළිටනවා. සලආයතන පත්‍ය පස්ස කියලා කියන්නේ සවිඥානික ඇහැට ආයත් අර රූපේ ගැටෙනවා. ගැටෙනකොට අනාත්ම රූප සංඥාව කායත් පහළ වෙනවා. ආයත අවිද්‍යාව පත්‍ය සංඛාරා දැන් මේ සිද්ධිය දන්නේ ආයත් දැන් ජනිදු කියලා පෙනෙනවත් එක්කම අර විස්තර ටික ඔක්කොම එනවා. ජනිදුට මෙහෙම කියන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා කරපු කාරණා ටික සිහි වෙනකොටම දැන් ඒ විදිහට හිතන්න ගන්නවා කියන්න ගන්නවා කරන්න ගන්නවා. ඒ සංඥාව ආරම්භය හිතන්න කියන්න කරන්න ගන්න එක මනෝවිඥාණයෙන් පවර ගන්නවා. මම කියන එක තේරුණාද බලන්න. බාහිර තියෙන්නේ සම්පූර්ණ ශුන්‍යතාවයක්. ශුන්‍යතාවයක් ඇති තැනක තමන්ම පුද්ගලයෙක් නිර්මාණය කරගෙන පුද්ගලයා වෙනුවෙන් මෙහෙම කටයුතුයි කියලා ඒ නිමිත්ත තුළ හැසිරීම නිසා මේ තණ්හාවෙන් යුක්ත වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා මෙහෙම කිව්වා කියලා ඒ නිමිත්ත තුළ හැසිරීම නිසා ද්වේෂයෙන් යුක්ත වෙන්නේ. මේ ඔක්කොම මනෝමය මට්ටමේ කර්ම. යම් වෙලාවකදී ජනිදු දරුවා වෙනුවෙන් මෙහෙම කරන්න ඕනේ කියලා හිතනකොටම මේ මම්ම කෙනෙක් උපදවාගෙන මම්ම දරුවා හදාගෙන මම මේ හදාගත්ත දරුවා අරඹය මේ සැලසුම් කරනවා නේද කියලා සිහි කරන්න. සිහි කරනකොට හිත පිළිගන්නේ දරුවා ඉන්නවනේ කියන එක තියෙනවා. එතකොට තමන්ම ඇයි එහෙම කියන්නේ? අරමුණේ මුලට යන්න. අරමුණේ මුලට යන්න. මේ විස්තර ඇතිවෙච්ච හැටි අල්ලලා දෙන්න. ඇත්තටම ඇස් ඉදිරියට ආවේ කෙස්ලොම්නිය දත්තම් ධාතුට සමකල වන්න පඨවි කොටස් 20යි පිත්තෙන් සරව ආපෝ කොටස් 12ක් ලිව්වැව පොකුණුල ජලය වගේ තේජෝ වායු අවකාශ ධාතු අවරාගතිය රූප මිටිය ඇස් ඉදිරියට එනකොට අනාත්ම හැඩසතහනක් තෙවුනේ. ඔය හැඩයට මගේ දරුවා කියලා හිතනකොට වෙන්නේ මේ හැඩේ දරුවගේ කියන අත්දැකීම සිතට දීලා අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. මෙහෙම හදාගෙන නේද මේ දරුවා ගැන හිතන්නේ කියලා බලන්න. එතකොට මේ බොහෝ තණ්හාවෙන් මේ නිමිත්තට බරිත වෙන තාක් හිතන එක අඩු වෙනවා. දැන් මේක පෙනුනේ නැත්තම් ඕගොල්ලන්ට සිහි කරනකොට ඕගොල්ලෝ හිතන්නේ සතර මහා ධාතු පැත්තේ දරුවා ඉන්නවා කියලා. එතකොට ඕන තරම් හිතන්න පුළුවන්. ඒ දරුවා ඉන්නවනේ. නමුත් දැන් මේ විදිහට බලුවහම ඇත්තටම බාහිර ශුන්‍යතාවයක් තියෙන තැනක තමන්ම දරුවා හදාගෙන තමන්ම දරුවෙකුට ආදරය කළා නේද තියෙන්නේ. තමන්ව හදාගෙන තමන්ට කැමති වෙලා නේද තියෙන්නේ කියලා එන්නේ පැහැදිලි වෙනවා. යම් දවසක් තියෙනවා මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන දවසක්. මේ විදිහට තමන්ව උපදවාගෙන දුක් විඳින මේ හදාගත්තේ දුක මේ විදිහට ගෙවල් අපි කියමු අචේතනික වස්තුවක් ගන්න. දැන් සවිඥානන අචේතනික වස්තුවක් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව අවකාශ ධාතුව අවරාගන රාශි වෙච්ච විදිහට අපි කියමු මේ පෙනෙනවා මේ හැඩසතහන පෙනෙනවා. අනාත්ම සංඥාවක් පහළ වෙන්නේ. මේ සංඥාවට මේ සුගත් මහත්තයලා ගෙදර කියලා හිතනකොට මේ හැඩේ සුගත් මහත්තයලාගේ ගෙදර කියන අත්දැකීම විඥාණයට පවරලා අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. එදා ඉඳන් මේ බඳු හැඩයක් තියෙනවා ගෙදර. කොහොම ගම් පිටි නගර පිටි ඔගොල්ලෝ කොළඹ කියලා ගත්තා. සතර මහා ධාතුව නිසා අවකාශ ධාතුව අවරාගෙන තියෙන සතර මහා ධාතුව නිසා ඇස් ඉදිරියට අනාත්ම සංඥාවක් එනකොට ඒ සංඥාවට මේ කොළඹ කියලා හිතුවෝ. ඔය හැදී එහෙමම කොළඹ කියන අත්දැකීමෙන් හිතට පවර ගන්නවා. දැන් කොළඹ ගැන හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන්. ඊගාවට
ධාතු නානත්වය නිසා මේ සංඥාව පහළ වෙනකොටම Taman හිතපු කොළඹ කියපු එක අපහු සී වෙනවා. කවදාවත් කොළඹ හම්බෙලා සතර මහා ධාතුවේ කොළඹක් නෑ. නමුත් මුලින් හදාගත්ත ප්‍රපංච සංඥාව සී වෙනවා. ඒකයි ඕගොල්ලන්ට ඕන තරම් යන්න පුළුවන්. යන ගානේ ඕගොල්ලන්ට පහළ වෙන්නේ අනාත්ම සංඥාවල් පහළ වෙන්න මේ ප්‍රපංච සංඥාවල් ඉදිරිපත් වෙනවා. දැන් සතර මහා ධාතුව නිසා උපන්න සංඥාව ඉපද නිරුද්ධ වුණාට මේ ඔක්කොම රැස් වෙලා අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා ඔයගොල්ලන්ට සිහි කරන්න පුළුවන්. මෙන්න මේ ලෝකෙට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකය කියලා. මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ හැදිලා තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්. ඕකේ ඇතුලේ තමන් ඉන්නවා. තමන්ගේ නෑදෑයෝ ඉන්නවා. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස ඔක්කොම දුක් ටික තියෙනවා. මේ දුක ගෙවෙන්නේ, මේ දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ උදේරේ බලන කෙනාට. මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතිවෙච්ච නැතිවෙච්ච හැටි බලන කෙනාටයි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඡන්ද රාගය අඩු වෙන්නේ, තණ්හාව අඩු වෙන්නේ. බාහිර තමන්ට තණ්හාවෙන් හැසිරෙන වස්තුව බාහිර තියෙන දෙයක් වෙන තාක් තණ්හාව නවත්තන්න බෑ. යම් කලක තමන්ම උපදවාගත්ත දෙයට තමන්ම දුක ඇති වෙන තාක් හිතල දුක් විඳිනව නේද කියලා. දුක උපද්දවාගෙන දුක් විඳිනවා නේද කියන කාරණාව තේරුණු දවසටයි දුකේ කලකිරෙන්නේ. මෙතනදී මගේ කියන්නේ මම කතා කරන්නේ ගොඩාක් සියුම්, හරිම සියුම්. හැබැයි මේක තේරුනොත් ඒකාන්තයෙන් මේ දුක් ගෙවීමට යනවාමයි. සම්මා දුක්ඛය ගාමිනිය, මනාව දුක් ගෙවීමට යන පංච උපාදානස්කන්ධය උදේවැය. බුදුරජාණන් වහන්සේට තේරුණා මේ ටික තේරෙනකොට මේ කාමයේ වළඳන ලෝකයට මම මේ කියන දේ තේරෙන්නේ නැති කියලා. කියන්නේ අපේ මනස කෙලෙස් බලවත් වුණොත් මේක තේරෙන්නේ. හොඳට බලන්න මේ ඔක්කොම සංයෝජන ටික තියෙන්නේ තමන්ව ගන්න. මේ රූප මිටිය අර මුලින් කිව්වා වගේ කෙස් ටික පැත්තකට දාලා තිබුණොත් මම කියලා හෝ පුද්ගලෙක් කියලා කියන්න පුළුවන්ද? බෑ. ලොම්, නිය, දත් බලන්න මේ එකින් එක ගත්තොත් බාහිර තියෙන තද ස්වභාවයේ පඨවි ධාතුවයි කෙස් ලොම් කියන තද ස්වභාවය සමානයි නේද? ඒවා අචේතනික වස්තු නේද? නැති වස්තු නේ. ඒ බඳු කොටස් 20ක් තමයි මේ Taman කියන තර ශරීරයේ තියෙන්නේ. පිත්ත, සෙම, චරව, ලී එකක් අරගෙන බලන්න මේ මම කියලා පනවන්න පුළුවන්ද කියලා? බෑ. බාහිර ලිංගව පොකුණු වල තියෙන ආපෝ ස්වභාවය මේ පිත්තෙන් චරව කියන ආපෝ ස්වභාවයයි සමානයි. දවන තවන දිරවන ශරීරයේ පැවැත්ම ඇති කරන තේජෝ ධාතුවක් තියෙනවා. උෂ්ණයක් තියෙනවා. බාහිර උෂ්ණයයි දෙක සමානයි. අත්පය හකුලවන්න දිගාරෙන්න ආස්වාද ප්‍රස්වාස වායුවක් තියෙනවා. බාහිර වාතයයි මේ වාතයයි දෙක සමානයි. ඔන්න ඔය සතර මහා ධාතුන් හැදුණු මේ රූප මිටි අවකාශ ධාතු අවරාගෙන රාශි වෙලා තියෙනවා. ඇහෙන් ඒ දිහා බැලුවොත් ඒ රූපය ඇස් ඉදිරි පිටට ආවොත්
සතර මහා ධාතු රූපය අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන ආකාරය හැඩයක් හිතට පෙනේ. කෙනෙක්ගේ නෙමෙයි සතර මහා ධාතු රූපമിതിය අවකාශ ධාතුවේ පිහිටලා තියෙන ආකාරයට හැඩයක් පෙනේ. හිතට හැඩතටහනක් පෙනේ. ඒ හිතට පෙනෙන හැඩතටහන වලට කියන සංඥාව කියලා. කෙනෙක්ගේ පුද්ගලික නෙමෙයි. ඔය සංඥාවට අපි මම කියලා හිතන එක මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නවා මේ එහෙම හිතුවොත් වෙන දෝෂය මොකද්ද? සංඥාව ආරම්භය යම් විදිහකටද හිතන්නේ හිතන ආකාරයේ විඤ්ඤාණයෙන් දැනගන්නවා. මේ හැඩේ මම කියලා දැනගන්නවත් එක්කම ඇහැට පෙනුණු අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. අතහැරෙනවා ඒක. දැන් හිතේ මේ හැඩේ තියෙන්නේ මම කියලා. ඒ හිතේ තියෙන මේ හැඩේ සිහි කරගෙන මාව නිර්මාණය කරගන්නවා. මං ගැන හිතනවා, මං ගැනම කියනවා, මං ගැනම කටයුතු කරනවා, හිතින් කියින් කරනවා. එතකොට හොඳට බලන්න කන්නඩියක් ඉස්සරහට එහෙම ගියාම ඒ රූපෙත් මම කියලා ඕගලන්ට පේනවනේ. ඒ මොකද දැන් මේ හදාගත්ත හැටි ටක් ගාලා සතහන දකින්නකොටම තී වෙනවා. පත්‍ර කඩදාසියක් එහෙම මේ හැඩේ දැක්කොත් මොකද වෙන්නේ? අනාත්මයි හැඩේ. අර හිතේ හදාගත්ත පංච උපාදාන ස්කන්ධය ටක් ගාලා ජීවිතේනවා. ප්‍රපංච සංඥාව තී වෙනවා. ඔන්න හිතේ තියෙන නිමිත්තට තමයි මේ මම මෙහෙම කෙනෙක් මේ වගේ කෙනෙක් මෙහෙම කරන්න ඕනේ මම මෙහෙම ඉගෙන ගත්ත කෙනෙක් කියලා හිතලා ආඩම්බර කියන ගතියෙන් හිත තිරෙන තාක් තමන්ගේ නිමිත්තට හිතනවා. නැත්නම් තරහව කියන ගතියෙන් හිත තිරෙන තාක් හිතනවා. දැන් මේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා කියලා දන්නේ නැහැ. තමන්ව හදාගෙන නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ ඔය අපේ ශරීරය සම්පූර්ණ ඉතාමත් සිනිඳු ඉතිරෙද්දක පුලගේ වැනෙන ඉතිරෙද්දක බඳුයි ඔය මනෝමය ආත්ම භාවය අපේ. ඇහැ කන දිව නාසය ශරීරය තියෙන අතපය තියෙන මනෝමය ආත්ම භාවයේ හිතේ තියෙන ඊටාම සියුම් රූපයක් සියුම් ශරීරයක් ඉතිරෙද්දක වැනෙන එකක් වගේ. ඒ පංච උපාදාන ස්කන්ධේ ඔය ඉතිරෙද්ද ලාටු ටිකක් අරගෙන යකඩක හරි ලීයක හරි ඇලෙවුවොත් අපි දැන් වැනෙනවද? යකඩ වෙනුනොත් වෙනනවා මිසක ලීය වෙනුනොත් වෙනනවා මිසක අර ශරීරය විතරක් වෙනනවද? ඒ වගේ ඔහොම තියෙන ওই පංච උපාදාන ස්කන්ධයට තණ්හාව නැමැති ලාටු ටිකෙන් තමයි සතර මහා ධාතු රූපമിതിයේ මම කියලා අලවලා තියෙන්නේ. මේ සතර මහා ධාතු රූපമിതിයේ තණ්හාව නැමැති ලාටු ටිකෙන් අලවලා තියෙනවා. දැන් මේ සතර මහා ධාතු රූපമിതിය ලැබුවාම මම හෙල වෙනවා වගේ පේන්නේ. සතර මහා ධාතු රූපമിതി හැට මෙහාට කරනකොට තමයි මගේ අතපය හෙල වෙනවා. ඔගොල්ලෝ මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න බාහිර සතර මහා ධාතුවේ කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියන ගතිය එන්නෙන් අඩු වෙනවා. සතර මහා ධාතුවේ හිත නැමෙන ගතිය හිත දැස ගන්න ගතිය අඩු වෙනවා. මනෝමය මට්ටමෙම විසදෙනවා. මෙහෙම තණ්හාව ගෙවුනොත් ගෙවෙන්න අර ලී කැලේ යකඩේ අලෝලා තියෙන ලාටු ටික අයින් වුණොත් සම්පූර්ණම ලීයෙන් යකඩෙන් අර ඉටිකොලේ වෙන වෙනවා වගේ මේ තමන් කියන ආත්ම භාවයේ සතර මහා ධාතු රූපෙන් සම්පූර්ණ ගැලවෙනවා. එතකොට අත්පය ඇහැ කන ඇති මම මනෝමය මට්ටමට එනවා. මේ සතර මහා ධාතු රූපෙට මොනවා වුණත් තමන්ට උනා කියලා හැවෙ එකක්. මේ කනගුණ ආහාරයෙන් නිරුද්ධ වෙනවා. හැබැයි
ඒකයි ඇසුරු වෙනවා රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා කියන ගති හතරයි. හය. පහ. මේ ටිකුල මට්ටමේ ශරීරේ ඇසුරු වෙනවා රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා කියන ගති පහ. එතනට ස්පර්ශ නිසා පහළ වෙන සංඥාවට මම කිව්වා කියලා හිතනකොට මම කියපු අත්දැකීම විඥාණයට කබල අනාත්ම සංඥාව නිරුද්ධ වෙනව නේද? මේ බලපු විදිහට බල ඉන්නකොට ස්පර්ශ ආහාරයෙන් ගැලවෙනවා. ඒතකොට මත්යකට උත්තර ඕරම් භාගයේ සංයෝජන කියලා කියන්නේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගන්න මේ පංච උපාදාන ස්කන්ධය ඔගොල්ලෝ නොදන්න නිසා තණ්හාවෙන් සතර මහා ධාතු ඇලිලා මේ තියෙන්නේ. ඒ කියන්නේ ජනිදු කියලා සිහියෙන් සතර මහා ධාතු රූපය නිසා පහළ වෙන නිමිත්ත ජනිදු මගේ දරුවා කියලා සිහි කළා මෙහෙම හැසිරෙන්න ඕගොල්ලන්ට සතර මහා ධාතු පැත්තට මනස බර වෙනවා. දරුවා ඉන්නේ මෙහි බාහිර කියලා. ඒ කියන්නේ Tamange මනස ඇලෙනවා සතර මහා ධාතු. ওই ගති ටික පෙන්වන්නේ සතර මහා ධාතු රූපෙකින්. එතකොට සතර මහා ධාතුක උපස්ථාන කරනවා දරුවා කියලා හිතාගෙන මේ දරුවා කියන දේ සිහි කරගෙන සතර මහා ධාතුව රකින්න. ඔය මට්ටමට මේ ටික සිහි වෙනකොට මම කියන හැඟීම මනෝමය තියෙනවා. මම ගැන හිතනකොට මේ සිත නැඹුරු වෙනවා මේ කයට දැක ගන්නවා. මේ කය මම වගේ වෙනවා. සතර මහා ධාතු ඇලිලා තියෙනවා. මේකට කියනවා මේ සිතේ තියෙන gati ටික තණ්හාව යොමු කරගෙන යටට බහින gati ටික කියන ඕරම් භාගය කියලා. ඕරම් භාගය කියලා කියන්නේ යට දිශාවට. සතර මහා ධාතු ඇසුරු කරන මට්ටමට කියනවා ඕරම් භාගය සංයෝජන. යටට බහින සංයෝජන. සතර මහා ධාතු රූපේ හදදිච්ච සංයෝජන ටික. තියෙනවා. કોઈ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න මේ නිමිති තියෙන තණ්හාව අඩු වෙන්න වෙන්නේ මොකද්ද? මේ විඥානයේ රූපෙට දැසගන්න එක නැහැ. මේ විඥානයේ රූපෙට දැසගන්න බව නැති වුණොත් මොකද වෙන්නේ? මේ සම්පූර්ණ ආත්ම භාව වෙනවා මනෝමය මට්ටමට. එදාට ඔයගලන්ට අනාගාමී කියලා කියන්නේ මේ පංචායතන නිරුද්ධයි. සලායතන නිරෝධය කියලා කියන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය අතපය මේ මුකුත් නැති තැනකට එනවා. ඔයගොල්ලෝ දන්නවද මේ මම කියන අත්දැකීම සිහි කළා මේ කයට දැසගත්තාමයි Taman ඉන්නේ අතපය තියෙන්නේ. එයා රූප දකින්න ඇස් නැහැ. ශබ්ද අහනවා කන නැහැ. ඒ කියන්නේ ඇහැ ගැන කිසිදු දැනුමක් නිමිත්තක් නැහැ. උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝගේ කකුල හිරි වැටුනොත් ඇවිදින්න පුළුවන් කකුල තියෙන බව තේරෙන්නේ නැහැ නේද? ඒ වගේ සම්පූර්ණම මේ මමයි කියලා පණවන්න කාම ධාතුවේ නිමිත්තක් නැහැ යාට. විප්පමුත්තස සබ්බදී කියලා කියන්නේ සියලු තැන මෙතන හොඳට බලන්න උඩ යට උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා දිශාවන් තියෙන තමන්ට සාපේක්ෂව නෙවෙයිද කියලා. ඉදිරියක් පිටිපස්සක් උඩක් යටක් තියෙන කාට සාපේක්ෂවද? මේ කයෙන් මිදුණොත් ඔයගොල්ලන්ට දිශා දෙන්නේද? දිශා දෙන්නේ. අනාගාමී කෙනාට කාම ධාතුවේ කිසිම නෑදෑයෙක් සතර මහා ධාතුවේක ගනුදෙනු නෑ. හැබැයි මේ සතර මහා ධාතු හොත්තට පිළිසින් දකිනවා කියන්නේ ඇස් ඉදිරි පිටට ආවේ සතර මහා ධාතු රූපය තමන්ගේ අවිද්‍යාවේ පැවැත්ම නිසා තණ්හාවේ පැවැත්ම නිසා තමන්ව හදාගත්තා. පුතාව හදාගත්තා. පුතාගේ අම්මව හදාගත්තා. මේ විදිහට ලෝකේ හදාගත්තාම මේ ලෝකෙ කියන පංච උපාදාන ස්කන්ධ ලෝකය. හැබැයි ඒ නිමිති වල තණ්හාවේ යෙදෙන්න තියෙන පාඩුව මොකක්ද? සතර මහා ධාතුවේ බැඳෙනවා. හිතෙන්නේ මේ අපි හිතන දේවල් ඔක්කොම බාහිර තියෙන දේවල් කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියන්නේ මේ
අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්ත මේ ටික ආහාර ටික ප්‍රත්‍ය කරගෙන පවතිනවා. අවිද්‍යා කර්ම තණ්හා පංච උපාදාන ස්කන්ධයට ජනක ප්‍රත්‍යයෙන් ඒ කියන්නේ උපදවන්නත් ආහාරي උපස්තම්භක ප්‍රත්‍යය. ඒ කියන්නේ උපකාර උපන්න දෙයට පවතින උපකාර කරන අර්ථයෙන් තියෙනවා. ඒ කියන්නේ දැන් හොඳට ගන්න සංඥාව ආරම්භය ජනිදු කියලා අපිට හිතෙන්නේ කියලා මනෝමය මට්ටමක් වුණොත් ඕගලන්ට කාම ලෝකේ දරුවෙක් හම්බ වෙයි. හම්බ වෙන්නේ. නමුත් මේ නිමිත්තට ඇති කරගන්න තණ්හාව සතර මහා ධාතුව මත නැමිලා පැවතුනොත් තමයි ඕගලන්ට දරුවෙකු රූපයක් ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ. දරුවෙකු අල්ලන්න පුළුවන් වෙන්නේ. කාමයේ තුල දරු සම්පත්තියක් විඳින්න පුළුවන් වෙන්නේ නේ. සතර මහා ධාතුවට දැසගත්තු විතරයි. එතකොට ඒකයි මේ සතර මහා ධාතු මට්ටමට ලෝකේ පවතින එකට තමයි කාම ධාතුව කියලා කියන්නේ. තමන්ගේ හිතේ නිමිත්ත සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින තාක් තමන් කාම භූමියේ. ඒකයි දැන් සම්පූර්ණ මේ මනස දින gati ටික ඕගොල්ලෝ දකින්න සතර මහා ධාතුවේ. තේරුණාද? ඒ කියන්නේ සතර මහා ධාතු කියලා නෙමෙයි තියෙන්නේ මේ රූප මිටිය දරුවා කියලායි. නමුත් මේ ස්කන්ධයේ උදේවැය බලන්න තමන්ට හොඳට අවබෝධ වෙනවා මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ මනෝමයයි. මම්ම දරුවා උපද්දවාගෙන දරුවා ගැන හිතනවා නේද කියලා හිතනවා. ඇයි එහෙම කියන්නේ කියලා තමන්ම ප්‍රශ්න කළා විමසනවා. එතකොට තමන් අරමුණ මුලට අරගෙන යනවා. ඇස් ඉදිරි පිටට ආවේ ආපු රූප මිටියේ තියෙන අන්තර්ගතය වෙනවා. අවකාශ ධාතු අවරාගන රාශිය වෙලා තියෙන කියලා පෙන්නනවා. ඒ බඳු රූපයක් ඇස් ඉදිරි පිටට යනකොට පහළ වුණේ අනාත්ම පුද්ගල නොවන හැඩසටහනක් පෙවුනේ. ඔය හැඩසටහනට දරුවා කියලා හිතුවේ තමන්මයි. තමන් මේ හැඩේ දරුවා කියලා හිතපු විදිහට විඥාණයෙන් දැනගත්තා. තමන් තුල දරුවා ගැන දැනුමක් ඇති වුණේ මෙහෙම නේද කියලා බලන්න සතර මහා ධාතුවට දරුවා කියලා නැමින ගතිය අඩු වෙනවා. කොහොම නොබලනකොට මේ දරුවා කියන නිමිත්ත හදාගත්ත මුල් නිමිත්තට මනස නැමිලා පවතී. ඒකයි මේ වෙන්නේ. ඒකයි මේ සතර මහා ධාතු රූප මිටියම දරුවා වගේ පෙනෙන්නේ. දැන් එතන සතර මහා ධාතුවෙන් ආපු රූප මිටියක් තියෙන තැනක ආපු අනාත්ම සංඥාව අවබෝධ නොවුනකම නිසා ඒ අනාත්ම සංඥාවට මම ආත්ම වශයෙන් හිතලා දැනගත්තේ. මේ ආත්ම වශයෙන් හිතලා දැනගත්ත සිද්ධිය හැදුන හැටි නොදන්නකොට මේ මනසේ හදාගත්ත gati ටික අර අරමුණේ මුල්ම අවස්ථාවට නැමිලා පවතිනවා. ඒකයි මේ වෙන්නේ. තේරුම් නැති දේ. ඒ කියන්නේ සතර මහා ධාතු රූප මිටි උදාහරණයක් හැටියට සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගන රාශි වෙච්ච රූප මිටියක් මේ. ඔය හැඩේ දකින්නකොට අනාත්ම රූප සංඥාවක් පහළ වෙනවා. හැඩ සටහනක් ඇහැට පෙනෙනවා. මේ හැඩේට වටාපත කියලා මම මේ බලාගෙන හිතන්නේ. වටාපත කියලා හිතනකොට මොකද වෙන්නේ? මේ හැඩේ වටාපතයි කියන අත්දැකීම මනෝවිඥාණයෙන් ගන්නවා. ඇහැව අහකට යනකොට, හිතව අහකට යනකොට, රූපව අහකට යනකොට මේ අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. රූප සංඥාව නිරුද්ධ වෙනවා. වටාපත සංඥාවක් මට හිටිනවා. දැන් මේ අතිගිරි පිටාවේ රූප සංඥාව. සතර මහා ධාතු රූපේ නිසා රූපයක හැඩසටහනක් වෙනවා රූප සංඥාව. රූප සංඥාවට මම වටාපත කියලා හිතුවොත් මේ හැඩේ වටාපතයි කියන අත්දැකීම මනෝවිඤ්ඤාණයට තබලා රූප සංඥාව නිරුද්ධ වෙනවා. දැන් මගේ ලෝකේ වටාපතක් තියෙනවා. මේ වටාපත හදලා තියෙන්නේ මේ විදියට නේද? තල්කොළ වලින් නේද? මෙහෙමයි මේක මෙච්චර වටිනවා නේද කියලා හිතනකොට මේ නිමිත්තේ ඔන්න වටිනාකම තේරෙනවා. මෙච්චර වටිනවා කියලා තේරෙනවා. මෙච්චර හොඳයි කියලා තේරෙනවා. දැන් හැබැයි Taman මේක හිතෙන් සිහි කරනකොට දන්නේ නැහැ
පෙනෙන වෙලාවේ තිබුණු නිමිත්තට සිහි කළ අත්දැකීමයි මේ හිතින් සිහි කරන්න කියලා දන්නේ. එයාට අවිද්‍යාව මුල් වෙනවා මේ පැවැත්මට. එයා දැන් මේ හිතන්නේ පෙනෙන දෙයට හිතෙනවා කියලා හිතාගන්නයි. ඒ කියන්නේ අරමුණේ මුලට යනවා කියලා කියන්නේ ඉස්සෙල්ලාම ආවේ සතර මහා ධාතුවේ රූප සංඥාව. රූප සංඥාව අරඹය වටාපත කියලා හිතනකොටම මේ හැඩේ වතාපතයි කියපු අධ්‍යක්ෂකව මනෝවිඤ්ඤාණයට ගන්නවා. ඒක මෙයා දන්නේ. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං වෙලා. නමුත් ඒක දන්නේ. දැන් ඒ දැනගත්ත දේ අරඹය හිතින් හිතනවා. දැනගත්ත දේ අරඹය හිතින් හිතුවට මෙයා හිතාගෙන ඉන්නේ දැනගත්තේ බාහිර දෙයි කියලා. මෙහෙම සිද්ධියක් වෙන සිද්ධිය දන්නේ නැහැ නේද? ඒකයි මේ අවිද්‍යාව මුල් වෙනවා කියලා කියන්නේ. වටාපත කියන එක තණ්හාව ඇති වෙන තාක් වටිනාකම ඇති වෙන තාක්ම හිතනවා. හිතනද පෙන්වන්නේ මේ හිතන දේ අයිති බාහිර සතර මහා ධාතු රූපෙටයි කියලා. මෙයාගේ මනසේ වටිනාකම ගෙවෙන්නේ යන්නේ සිත රූපෙට නඹුරු කරන පැත්තටම. ඒ හින්දා ආයෙත් හොයන්න යනවා. ඈ හැදිලා හොයන්න ගියාම ආයෙත් පඨවි තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදුණු රූප සංඥාවක් ඇස් ඉදිරි පිටට එනකොටම වටාපත මෙච්චර වටිනවා කියන gati ටික වේගෙන් යෙදෙනවා. යෙදෙනකොට මෙයාට හිතෙන්නේ ඇත්ත නෙන්න මේ වටාපත තියෙනවා මෙන්න මේක මෙච්චර වටිනවා කියලා සතර මහා ධාතුව ආරක්ෂා කරනවා. සතර මහා ධාතුව රකින්නවා. සතර මහා ධාතුවේ ඇලිලා බැඳිලා ආරක්ෂා කරමින් ඉන්නවා. එතකොට අවියවුද ගන්න වෙනවා, දඬු මුගුරු ගන්න වෙනවා, කලකෝල හල ඇති වෙනවා මේ සතර මහා ධාතුව රකින්න. එයා මේ සතර මහා ධාතුව එක්ක ජීවත් වෙන්නේ කියලා. ඒකයි එයාට වටාපත කියනකොට ඒක මනෝමය දෙයක් වුණොත් මේ ලෝකෙ හැම ජීවත් වෙන්න බෑ. කාම ලෝකයක් නෑ මොන. නමුත් සංයෝජනයකින් මෙයා ජීවත් වෙන්නේ තණ්හාවෙන්. වටාපත කියනකොට ඒ එක්කම සතර මහා ධාතුව පෙන්වනවා. මේ අරමුණ ඇති කරගත්ත මේ ප්‍රපංච සංඥාව ඇති කරගත්ත අරමුණේ මුල් තැන හිතින් පෙන්නනවා. ඒ කියන්නේ වටාපත කියලා හිතන ටික අයිති මේ පෙනෙන රූපෙටයි කියලා හිතනවා. ඔන්න ඔය විදිහටයි යම් වෙලාවකදී මේ වස්තුන්ගේ වටිනාකම ඕගලන්ට අඩු වෙනවා. ඕනම දෙයකදී පංච උපාදාන ස්කන්ධي උදේවැය බලන්න. පංච උපාදාන ස්කන්ධي උදේවැය බලන්නේ කොහොමද? දරුවා කියලා සිහි වුණොත් වටිනාකමින් යුක්ත කමක් නැත්නම් ආදරයක් සිහි වුණොත් මේ නිමිත්ත දුක නේද කියලා බලනවා. ඇයි දුක කියන්නේ? දරුවා ලෙඩ වෙලා, මහලු වෙලා, නැරිලා මේ එන්න තියෙන දුක් ටික එනවා මේ කියලා බලනවා. මේ දුක ඇති උනේ කොහොමද කියලා දුක්ඛ සමුදයට යන්නේ. එතන දරුවා කියලා දුක ගෙනත් දෙන මේ නිමිත්ත කවදා හරි දවසක දුක ගෙනත් අද නැතිව කවදා හරි දවසක දුක ගෙනත් දෙන්න පුළුවන් මේ නිමිත්තේ. ඒ නිමිත්ත ඇති වෙච්ච හැටි දුක්ඛ සමුදයට යන්න, මුලට යන්න. කොහොමද? මේ අරමුණ ඇති වෙන්න ඉස්සෙල්ලාම තියෙන ප්‍රകൃතිම සැබෑම තත්වයට ගිහිල්ලා අර වගේ රූපයේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ ධාතු අවරාගන් තියෙන්නේ අනාත්ම බව හිතට හොඳට තහවුරු කරවන්න. බාහිර සතර මහා ධාතුව මේ සතර මහා ධාතුව සමානයි කියලා තහවුරු කරවන්න. ඒබඳු රූපයක් නිසා රූප සංඥාවක්. රූප සංඥාව කියන්නේ හැඩතල පෙනෙන කමක් තමයි ඇති උනේ. ඔතෙන්ටකම් පිළිගන්නේ. ඒ හැඩයට මම දරුවා කියලා හිතුවාම මේ හැඩේ දරුවෝ කියන අත්දැකීම විඥාණයට අරගෙන අනාත්ම රූප සංඥා නිරුද්ධ වෙනවා. එහෙම නේද මේ දරුවා කියන නිමිත්ත මන් තුල ඇති උනේ කියලා හොඳට හිතනවා. එහෙම හිතනද
පෙනුණු පැත්තේ සතර මහා ධාතුවේ පැත්තේ දරුවා ඉන්නවා කියලා පෙන්නනකම අඩු වෙනවා. තේරෙනවද? ඇයි අරමුණේ මුලට ගිහිල්ලා ඉස්සෙල්ලාම ඇතිවෙච්ච ඇති පෙන්නලා ඉවරලානේ යා බලන්නේ. පෙන්නලා මෙබඳු සංඥාවක් පහළ වෙන තැනක දරුවා කියලා හිතනකොට මම හිතපු දෙයි පෙනුණු හැඩේ දෙකේම අත්දැකීම එකතු කරලා මනෝවිඤ්ඤාණයෙන් ගත්තේ රූප සංඥාව නිරුද්ධ වුණා. දරුවෙක් හදාගත්තේ දරුවා හැදුනේ මෙහෙම නේද කියලා බලනකොට අනිත් පැත්තට දැස ගන්නකම නැහැ. ඒ කියන්නේ ආමගින් යනවා කියලා කියන්නේ මේ දරුවා කියන හැඟීම එනකොට මේ හැඟීම ඇති වෙච්ච පැත්තට යන්න. දරුවා කියලා හොයන්න යන්න එපා. දරුවා කියන හැඟීම දැනුමක් අපි තුල ඇති වුණා නම් ඇතිවිච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? ඒ ක්‍රමය හොයාගත්තාම මේකට තණ්හාව යෙදෙන එක නැති වෙනවා. දැන් ඕගලන්ට පැත්තකට ගියොත් වැඩපොළට ගියොත් දරුවා කියලා සිහි වෙන්න පුළුවන් නේ. හරි. දැන් දරුවා කියලා Taman තුල සිහිවීමක් වෙනවනේ මේ සිහිවීම ඇතිවෙච්ච ක්‍රමයක් තියෙන්න බෑ. අහිතුක වෙන්න බෑනේ. අප්‍රත්‍යක වෙන්න බෑනේ. ඒ දරුවා කියලා ඇතිවෙච්ච ක්‍රමේ හොයන්න යන්න සමුදේ ධම්මානුපස්සීව ඇතිවීම හෝ බලන්න. වය ධම්මානුපස්සීව නැති වෙන හැටි ඇස් ඉදිරියට මේ අනාත්ම සංඥාව වර්ධය දරුවා කියලා හිතුවේ නැත්තම් මම මෙහෙම නිමිත්තක් ඉන්නේ නෑ නේද? වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව ඇතිවෙච්ච හැටි මෙහෙම නේද නිමිත්ත ඇති උනේ. මෙහෙම නොහිතුවනම් මෙහෙම ඇති වෙන්නේ නෑ නේද කියලා බලන්න. සමුදය ධම්මානුපස්සීව කායස්ම විහෙරති වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති සමුදය වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති. එහෙම බැලුවොත් කාර්යාල ඉන්න ඕගොල්ලන්ට දරුවා සිහි කරලා බොහෝ සෙයින් තණ්හාව ඇති වෙන විදිහට හිත යන්නේ. තේරෙනවද? අනේ දරුවා මොනෝ වෙලක් දන්නේ පරිස්සමෙන් ගෙදර ආවත් දන්නේ අනතුරක් වුණාත් දන්නේ කියලා සිහි කළ පිච්චෙන්න තියෙන දුක නැහැ. ජීවිතේ ජීවත් කරනවා චතුරාර්ය සත්‍ය ටිකෙන් ටික අවබෝධ වී දුකක් ගෙවෙන යුතුයකම් ටිකක් කරනවා. එතෙන්ට කවදා හරි දවසක ඔයගොල්ලෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ වටිනාකම ඕගොල්ලෝ නොදැනුවත්වම ගෙවෙනවා. අර බුදුරජාණන් වහන්සේ මේ ශරීර මොගලන් මහරහතන් වහන්සේ දවසක් දක්ෂිණගිරි විභංගයට වඩිනකොට ගමට ඇතුල් වෙනකොට ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම දම්පැන් සූදානම් කළා, දම් පිළියෙල කළා, දම් පිළවල් පනවලා, පෑන් තබල, පාදෝවන මොනෝද වතුර ඔක්කොම ලෑස්ති කළා. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේලා මෙහෙම වඩිද්දි මේක ඔක්කොම ලෑස්ති කළා කොහොමද? ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නේ වඩිනවා කියලා මට අපිට සතරවරන් දිව්‍ය ඇවිල්ලා මට කිව්වා කියලා. නෑ ඒකම රජුගේ ඇවිල්ලා කිව්වා කියනවා. ඒකාන්තයෙන් අද්භූතයි ආශ්චර්යයි උපාසකාවනි දෙවියෝ තුබේක කතා කරනවාද? නෑ ස්වාමීනි ඒක නෙමෙයි අද්භූත ආශ්චර්ය. මට හිටියේ එකම එක දරුවයි. අභූත චෝදනාවක් නිසා මගේ ඇස් ඉදිරි පිටම රාජපුරුෂය ඒ දරුවා කෑලි කෑලි වලට කපලා මැරුවා. ඒත් මගේ හිතේ දසනයක්වත් වෙනස් වුණේ නැහැ ස්වාමීනි. ඒක යද්දුට ඒක ආශ්චර්යමත් කියනවා. ඒ වගේ ඇයි ඕගොල්ලන්ට මේ සතර මහා ධාතු පිරිසිඳ දැක්කනම් කවදාවත් සතර මහා ධාතු මොනවා හරි වුණාට තමන්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. නමුත් සතර මහා ධාතුව දරුවා කියලා ඉන්න තාක් ඕගොල්ලන්ට දුකයි. මේ මෙච්චර බණ ඇහුවත් තණ්හාව ගෙවෙන්නේ නැත්තේ මේ අවබෝධය නැතිකම නිසා. ඒ කියන්නේ තණ්හාව ඇති වෙන නිමිත්ත ගැන තණ්හාව ඇති වෙන ධර්මතාවයේ ඇති විච්ඡහා නැති වෙන හැටි ඕගොල්ලෝ නොදැක්ක නිසා. තේරුම් කියන එක. මේක හරිම සුවක්ඛාතයි. එසේ මෙසේ නෙමෙයි. එකම එක වතාවක් හොඳටම දුක වෙන අරමුණක් අරගන්න පරිශ්‍රණය කරලා බලන්න. අම්මා හරි තාත්තා හරි කවුරු හරි නරුණු කෙනෙක් සිහි කළ දුක ආවොත් මං කිව්වට හිතෙන් සිහි කළ දුක එනකොටම
ඔගොල්ලෝ අරමුණේ මුලට යන්න. මේ දුක ඇති උනේ කොහොමද කියලා දුක්ඛ සමුදය සත්‍යයට යන්න. දුක්ඛ සමුදය තේරුම් ගන්න. එතකොට පටන් ගන්න අනාත්මේ. ඒ කියන්නේ අපි කියමු තාත්තා සිහි කළා දුක එනකොටම තාත්තා මැරිලා තාත්තා සිහි කළා මට අනේ තාත්තා මෙහෙම හිටියනම් කන්න දුන්න බොන්න දුන්න කියලා සිහි කළා දුක එනකොටම මේ දුක ඇති උනේ මට තාත්තා කියන කමෙන්ද කොහොමද මේක ඇති උනේ? හොඳට සිහි කළා අරමුණේ මුලට යන්න ඒ ශරීරේ නරුණට කමක් නැහැ. ඒ රූපේ ඒකෙත් කෙස්ලොම් නේදත් හොඳට බලන්න ඕන ප්‍රපංචනකට පඨවි කොටස් 20 පඨවි ධාතුවට සම කළා. ආපෝ කොටස් 12 ආපෝ ධාතුවට සම කළා. තේජෝ කොටස් 4 තේජෝ ධාතුවට සම කළා. වායෝ කොටස් 6 වායෝ ධාතුවට සම කළා. එබඳු සතර මහා ධාතු රූපෙති අවකාශ ධාතු අවරාගම් තියෙන තැනක මේ ඇස් ඉදිරිපිටට එනකොට අනාත්ම රූප සංඥාවක් පහළ වුණා. ඌ පරිදි පෙන්නනවා. ඒ සංඥාවට තාත්තා කියලා මම හිතනකොට මේ හැදී තාත්තා කියලා දැනුමක් මන් තුල ඇති වුණා. ඒ මන් තුල ඇති වෙච්ච දැනුම උදව් කරගෙන මම තාත්තා ගැන හිතනවා. නමුත් බාහිරේ අනාත්මයි නේද කියලා හොඳට බලන්න. මේ තාත්තා කියන අදහසට පිළිලා හිටින්න තැනක් නැහැ. තමන්ම තාත්තව හදාගෙන තාත්තගෙන් දුක් විඳිනවා කියලා තමන්ට තේරෙයි. දුකේ කලකිරීම. ඒ කියන්නේ අපි දුක් විඳිනවා තාත්තා කෙනෙක් ගැන. එයාට මේ ලෝකෙ පිහිටි තැනක් තියෙන්නේ නැහැ. පිහිටි භූමියක් තියෙන්නේ බෑ නේද? දැන් අපි අඬන්නේ සමහර විට මේ හිටිය තාත්තා කෙනෙක් ගැනනේ. හිටියනම් පඨවි ධාතුවේද, ආපෝ ධාතුවේද, තේජෝ ධාතුවේද, වායෝ ධාතුවේද, ආකාශ ධාතුවේද ඒ නිසා පහළච්ච සංඥාවක් පහළ වුණා. අවිද්‍යාව පත්‍ය සංකරණය පටිච්චසමුප්පාදය හම්බ වෙනවා. මේ අනාත්ම සිද්ධිය මේ අවිද්‍යාව නිසා තණ්හාව නිසා කර්ම නිසා තාත්තා හදාගෙන දුක් වෙනව නේද කියන නුවණක් තියෙනවා. තමන්ගේ කෙලෙස් ටික නිසා තමන් දුක් විඳිනවා කියන නුවණක් පහළ වෙයි. දුක උපද්දවාගෙන දුක් විඳිනවා කියන අදහසක් පහළ වෙයි. එයා මේ දුකේ කලකිරන දවසක් එනවා. නමුත් මේ දුක තාත්තා කියලා සිහි කළා අනේ කණ්ඩ දුන්න බොණ්ඩ දුන්න කියලා හිතද්දි මේ දුකේ ඇතිවීම පෙන්වන්න නැත්නම් දුක්ඛ සමුදය සත්‍ය බලන්න නැත්නම් ඕගොල්ලෝ සම්පූර්ණ දුක පිහිටියක් කරන තියෙන දෙයක් වෙනවා ඕගොල්ලන්ට. ඇත්තටම හිටිය කෙනෙකුටයි මේ දුක් වෙන්නේ. එහෙම කෙනෙක් හිටියා ඉන්නවා ඉදි වෙනවා. මේ විදිහට බැලුවොත් හිටියෙත් නෑ ඉන්නවත් නෙමෙයි ඉන්නේද නෑ. තුන් කාලෙම මනස මිදෙනවා. මම මේ කියන දේ වෙනදට වඩා බොහෝම සහේතුකයි. ඒ හින්දා ඕනම කෙනෙක් බලන්න නෙළුම් පතක දිය ටිකක් වත්ම නොරැඳෙනවා වගේ මේ දර්ශනය තියෙන කෙනාට දුක රැඳෙන්නේ නැහැ. හැබැයි යා ප්‍රයෝග කළ යුතුයි. ඒ කියන්නේ දුක ඇති වෙන ගානේ අරමුණේ මුලට ආයෙත් ගිහිල්ලා පෙන්නිය යුතුයි. එහෙම නැතුව හිත හිටිය හැකි ඕන තරම් දරුවා ගැන හිත හිටිය හැකි. ඉන්න තාක් එයාට දුක තියෙනවා. නමුත් නුබෝ දින කළොත් බුදුරජාණන් වහන්සේවත් කිව්වට නෙමෙයි. දුක පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන නුවණ Tamanට පහළ වෙන මේ දුකට හේතුව අවිද්‍යාව තණ්හා කියන හේතුව. අවිද්‍යාව තණ්හා කියන හේතුව නැතිව දුක නැති වෙනව නේද කියන නුවණ එනවා. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ මේ දුක ඇති වෙන එක නැති වෙන එක නැවත නැවත බැලීමමයි කටයුතු දුක නැති වෙන්න ප්‍රතිපදාව උපදිනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලන එකමයි තියෙන්නේ දුක නැති වෙන්න. තාත්තා කියලා සිහිවෙච්ච එක පංච උපාදාන ස්කන්ධය. ඒකේ ඇතිවීම බලන එක තමයි උදේ කියලා කියන්නේ. ස්කන්ධයේ උදේවැය කියන්නේ. අනාත්මෝ පංච මහ භූත රූපයක් ඇස් ඉදිරියට එනකොට අනාත්ම සංඥාව පහළ වෙනවා. ඒ ඇත්ත නොදන්නාකම ඒ සංඥාව අරබය තාත්තා කියලා හිතුවාම ඇත්ත නොදන්නාකම තාත්තා කියලා හිතනකොට මේ තාත්තා ගැන දැනුමක් ඇති වුණා නේද? මේ ඇතිවෙච්ච නිමිත්ත මේ දැනුම අවිද්‍යාව නිසා හටගත් එකක් නේද? මොකද ඇහැට උබ්බෙන් එහෙම කෙනෙක් නැහැ. ඇහෙන් ඇතුල් පැත්තේ මේ ලෝකෙ තියෙන්නේ.
අවිද්‍යාවෙන් හටගත් එකක්, තණ්හාවෙන් හටගත් එකක්, හිතන වැරද්දෙන් හටගත් එකක්. මේ විසම හැසිරීම නිසා හටගත් එකක් නේද කියන එක තේරෙනවා. එහෙම බලන්න මේ දුකට පිහිට හිටින්න තැනක් නැහැ. ওই විදිහට කරනකොට තමයි ඕරම්භාගයේ සංයෝජන නැති වෙනවා කියලා කියන්නේ මේ නිමිති තණ්හාවෙන් හැසිරෙන්න තියෙන ඉඩ නැහැ. ඉඩ අඩුයි. ඒ වෙනද වගේ ඒ නිමිති දිගට වැල් යන්න බෑ. මේ ඇත්ත පෙන්වනෝනේ අරමුණේ මුලට ගිහිල්ලා. ඒ කියන්නේ ඇහැට උඩින් තිබුණු දේ බොහොම පිළිසිදුයි. ඒ නිසායි Taman තුල වැරද්ද ඇති උනේ කියලා බලනකොට ඇති හිතිය කෙනෙක් බලන්න හම්බ වෙන්නේ. ඇති කෙනෙක් හම්බ වෙන්නේ. ඉන්න කෙනෙක් හම්බ වෙන්නේ. කොහොම කරන්න ඕරම් භාග්‍ය සංයෝජන දුර වෙනවා කියලා කියන්නේ මේ මම කියන ආත්ම භාවය මේ කයට දැසගෙන තියෙන ටික එහෙම ඇකිල්ල ගැලවිලා එන උඩට. එතකොට මේ ඇහැ කන දිව ආදී අතපය මේවා තමයි දන්නේ. ආත්ම භාවයේ තියෙනවා. නමුත් මේ ඇහැ තියෙනවා කියලා නෑ. දන්නේ. දැන් මේ වෙන්නේ ඕගලගේ හිත විඥානපච්චය නාම රූප වෙලා ඉඳයි. නාම රූප පච්චය සලආයතන වෙලා ඉඳයි. ආයතන ටික පිහිටියා කියන්නේ ඕගොල්ලෝ අත්පය විදිමින් මේ ඉන්නේ. ශරීරෙකනොත් කකුලත ඕගොල්ලෝ දන්නවනේ කකුල අත්පය නැති බව තේරෙනවනේ. එහෙනම් ඊට සාපේක්ෂව හිතන්න දැන් එහෙනම් අපි අත්පය දැනුම් රහිතවයි එහෙනම් ඉන්නේ නේද? තේරෙනවද? අන්න කකුල අතපය හිදි වැටුනහම මොකුත් නිමිති නැහැනේ. ඒ විදිහටමපත් වෙනවා අනාගාමී කෙනෙක්. මේක සතර මහා ධාතු රූපයක් මිසක මේ සතර මහා ධාතු රූපේ මම නෙමෙයිමයි. සතර මහා ධාතුවේ ඔන්න ඔය සිද්ධියමයි කියන්නේ මූලපරියාය සූත්‍රයේ. අසුත පුතඥය පටවිය පිළිසින් දකින්නේ නැහැ. පටවිය මිනිස්සුයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, මම ඉන්නවා කියලා හිතනවා. දැන් සතර මහා ධාතු මේ දර්ශනය අහලා නැති කෙනා හිතාගෙන ඉන්නේ දරුවෝ, ගෙවල්, දොරවල්, මිනිස්සු, පුද්ගලයෝ මම සතර මහා ධාතුවේ ඉන්නවා කියලානේ. නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයා සුතවත් කියන්නේ මේ සිද්ධි අහපු කෙනා. එයා දන්නවා මේක හැදුනේ නැති. සතර මහා ධාතු රූප මිටි ඇස් ඉදිරි පිටට එනකොට අනාත්ම සංඥාවරදය මම කියලා හිතුවා. මේ හැඩේ මම කියන අත්දැකීම විඥාණයට බාර දීලා අනාත්ම සංඥාව නිරුද්ධ වෙනවා. එදා ඉඳලා මම කියන දැනුමක් ඇති වුණාම මෙන්න මෙහෙමයි මම හැදුනේ. මේක නොදන්නකොට මේ මම කියන හැඟීම සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතිනවා. හැබැයි අරමුණේ මුලට ගියාම හොඳට තේරෙනවා මේ මම කියන කෙනාට සතර මහා ධාතුව ඇසුරු කරන්න බෑ. හැම වෙලාවෙම ආමගින් යනවා කියලා කියන්නේ එක දෙයක් හොඳට මතක තබා ගන්න ඕන. මම කියන හැඟීම ඇති වුණාම මාව බලන්න යන්න එපා. මම කියන හැඟීම ඇති උනේ කොහොමද කියලා ආපු පැත්තට යන්න ආපහු. අපි පාරක ගමනක් ගිහිල්ලා මොනවා හරි සිහි වුණොත් කොතනක හරි අමතක වෙච්ච එකක් සිහි වුණොත් ආපහු යන්නේ නේද? දැන් ගමනක් යන ගෙදරින් පාරට බැස්සා දුරකථන ගන්න අමතක පර්ස් එක ගන්න අමතක වුණොත් මොකද වෙන්නේ? ආපහු වෙනව නේද? ඉස්සරහට යන්නේ ආපහු වෙනවනේ. ඒ වගේ දරුවා කියලා සිහි වුණොත් ආපහු වෙන්නේ. අම්මා කියලා සිහි වුණොත් ආපහු වෙන්නේ. ආපහු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආපහු පැත්තට මේ දැනුම ඇති උනේ කොහොමද කියන තැනට ගිහිල්ලා ඇත්ත අල්ලලා දීලා එතන ගියා. දරුවා කියලා සිහි වුණොත් ආමගෙන් යන්නේ නැතුව අනිත් පැත්තේ යනවා වගේ තමයි දරුවා කියන කැත්ත වෙලා ආ දරුවා වෙන්නේ මම මේක ගේන්න ඕනේ මේක ගන්න ඕනේ දරුවා වෙන්නේ දෙන්න කඩේ යන්න ඕනේ කියලා ඉදිරියට යමක් කරනවා. ඒ නිසා මට ඉතින් මතක් කරන්න තියෙන්නේ මේට වඩා මේ අරමුණ තව ඉදිරියට පැහැදිලි වෙයි. නමුත් මේට වඩා චතුරාර්ය සත්‍යයක් නම් හොයන්න එපා. වෙන බන්න දැන් අපිට එකක් තියෙනවනේ තැනකින් සෑහීමකටපත් නොවන. නමුත් ඇත්ත ඒක සාධාරණයි. මොකද මේ දර්ශනේ මේ ටික නැතිකම ලොකු අඩුවක් වෙලා තිබිලා තියෙනවා මේ දර්ශනේ. ඒ කියන්නේ
බණ අහන්න විස්තර එකතු වෙනවා ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ. නමුත් මේ දර්ශනය හිතන්න මේ ක්‍රමේ විස්තර එකතු වෙන්නේ ආශ්‍රවක්ෂය වෙනවා. මේ විදිහට හිතුවොත් ඔයගලන්ට මේ වටිනාකම දරුවා කියලා දකින අරමුණේ තියෙන වටිනාකම මුදල කියලා දකින්න තැන හිතේ තියෙන වටිනාකම මේව පිනෙද්දිම අඩු වෙනවා ටික ටික. සතර මහා ධාතුට මනස නැමෙලා තියෙන gati අඩු වෙනවා. ඒ වෙන්නේ මේකේ ඇත්ත දෙන්නේ. අර විදිහටම හැබැයි දෙන්නේ යුතු. අනාත්ම රූපය හොද්දට ඉස්සෙල්ලා විස්තර කළා. ඒ බඳු රූප නිමිත්තක් අනාත්ම නිමිත්තක් ඇස් ඉදිරියට එද්දී ඒක ආරම්භය මෙහෙම හිතපුකම හින්දා හිතනකොට ඒ හැඩේ ආරම්භය හිතපු අත්දැකීම විඥාණයට පවර ගන්නවා. උදාහරණයක් ඇතුළේ දැන් මේ ඉදිරියෙන් තියෙන්නේ පංච මහ භූත රූපේ ඇස් ඉදිරියට හම්බෙන රූප සංඥා මේ හැඩේටම රූපසිංහ මහත්තයා කියලා හිතුවොත් මේ හැඩේ රූපසිංහ මහත්තයා කියන දැනුම මන් තුළ ඇති කළා රූප සංඥාව නිරුද්ධ වෙනවා. එදා ඉඳන් මම රූපසිංහ මහත්තයා කියලා සිහි කරනවා. නමුත් මේක ඇති වෙච්ච හැටි නොදන්නකොට ඇති වෙච්ච මුල් අරමුණට හිත නැමිලා පවතිනවා. සතර මහා ධාතු. ඊගාදවසේ අනාත්ම පංච මහ භූත රූපය ඇස් ඉදිරියට එනකොටම අර මං හිතපු විස්තර ටික ඔක්කොම ආපහු හිතෙනවා මනස. ඒකයි දුක ඇතිවීම කියලා. මේ රූපසිංහ මහත්තයා කියලා මන් තුළ ඇතිවෙච්ච නිමිත්තක තමයි දුක කියලා කියන්නේ. ඇයි? එයා ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක හෝ එයා දැනපු මට බැන්නා, මට ගැහුවා, මට දොස් කියපු දුක හෝ ඕන දුකක් එන්න පුළුවන්. ඒ බඳු කෙනෙක් බයින්ද කෙනෙක් හදාගෙන මේ තියෙන්නේ. ඒ හින්දා මේ නිමිත්ත පැවැත්ම දුක. දන්නවා මේ නිමිත්ත දුක. ඒ දුක ඇතිවෙච්ච හේතුව හොයන දුක්ඛ සමුදය සත්‍ය කියන ආපහු යනවා. මෙහෙම සිද්ධියක් වෙනතලක මෙන්න මේ නිසයි. මේ දුක ඇති උනේ අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ටිකෙන්. ඒක සමුදය ධම්මානුපස්සීව. වය ධම්මානුපස්සීව, සමුදය වය ධම්මානුපස්සීව කියන විදිහට ඔය විදිහට හැම එකක් ගන්න හිතන්න. හැබැයි මේකට Taman දක්ෂ වෙන්න ඕන. දක්ෂ වෙන කෙනා හිතුවොත් නොබෝ දවසකින් Tamanට ඒකාන්තයෙන් පෙනෙන මට්ටමටම මේ සතර ගෙවන මේ අජරාමර නිවන පෙනෙන මට්ටමටම ලැබෙනවා. සලආයතන නිරෝධය කියන්නේ ස්පර්ශ නිරෝධයෙන් දැකපු දේ නිරුද්ධයි කියලා අනාත්ම සංඥාවේ නිරෝධය එළඹ සිටිනවා. Taman මේ පංච උපාදානස්කන්ධය උදේවේ බලන්න කෙලෙස් අඩු වෙනවා කියලා කියන්නේ ඇස් ඉදිරියට එන අනාත්ම සතර මහා ධාතු නිසා එන අනාත්ම සංඥාව එහේ අහකට ගන්නකොටම දැකපු දේ නිරුද්ධයි කියන නුවණ එළඹ සිටින ඌ පරිදි නගර හිමියට අල්ලලා දෙන්න පුළුවන් මොනවා. ඇයි මේ කෙනෙක් සී කරගන්න හැදෙන්නේ නැහැ. සලආයතන නිරෝධී දීක දැස ගන්න. ඉතින් ඔය ටික තමයි මට පොඩ්ඩක් මතක් කරන්න තියෙන්නේ. හැබැයි බොහොම සියුම්, බොහොම ගැඹුරුයි. නැවත මෙනෙහි කරන්න කොච්චර සුවක්හාරද කියලා බලන්න. Tamanට දුක ආපු අරමුණක් අරගෙන සිහි ඇතුව දුක ඇති වෙච්ච හේතුව තියෙන තැනට යන්න ඔය විදිහටම මුලින්ම අනාත්ම බව පෙන්නලා අනාත්ම රූප සංඥාවක් පෙන්නලා අනාත්ම සංඥාව අරඹය Taman හිතපු වහම මේ සංඥාවට හිතපු අධ්‍යක්ීම විඥානය බාර ගන්නවා. අනාත්ම සංඥාව නිරුද්ධ වෙන මෙන්න දුකේ ආරම්භය. කෙනෙක් හදාගෙන දුක් විඳිනව නේද? ජරා මරණ හදාගෙන විඳිනව නේද කියන උත්තරේ. ලෝකය Taman ඇතුළු හැම දෙයක් මේ සිද්ධිය නොදන්නට සතර මහා ධාතුන් දෙන්නේ. වටිනාකම දෙන්නේ. ওই සිද්ධිය දැකපු දවසටයි සතර මහා ධාතුන් දෙන්නේ. හොඳට තේරෙන කෙනෙකුට මෙහෙම සිහි කරනකොට එයාට මේ ඥාන දර්ශනය ලැබෙන්න තියෙනවා. හොඳයි එහෙනම් තේරුම් ගන්නයි ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. ওই ටික බලන්න ටිකක් මේක ගැඹුරුයි. තව ඉස්සරහට යනකොට මේට වඩා සරල කරන්න පුළුවන් වේද දන්නේ බලමු. නමුත් සත්‍ය නම් මේට වඩා වෙනස් වෙන්නේ නැහැ.
සත්‍ය අවබෝධයක් නෙතින් මේට වඩා මේ කාරණාව පැහැදිලි වෙයි. චතුරාර්ය සත්‍ය මේට වඩා වෙනස් වූ සත්‍යයක් හම්බ වෙන්නේ. එච්චරමයි කියන එක මතක් කළ හැකි. හැම දිනකට මේ කුසලයේ නිවන් දුකම පාරමිතාවක් වේවා කියලා අපි මතක් කරනවා. මේ තුලින් රැස්වෙච්ච සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන ඉෂ්ඨකාරක සියලු දෙවියන් මේ තුන් අනුමෝදන්ව දෙවියන් දිවිසුර වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන් පතන බෝධිකින් උතුම් වෙන සම්සෙත්වා කියලා සාදු කියලා ප්‍රමාණයට කරන්න. ඒ වගේම මේ කරගත් සියලු කුසල් මේ කිතර ගෘහාධිපතිතුමා සුජාතයි සිංහ මහත්මයාගේ නමින් නැති කලුරිය කළ දෙමාපියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට ඒ මනුෂ්‍ය මෙතනගේ ආදරණීය පියා කිරියන් යහපත් ප්‍රතිතුමා ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට ඒ වගේම මෙතන සහ සම්බන්ධ වෙච්ච උදු සියලු දෙනාගේම නමින් නැති මේ පරිලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන්ව සුඛී සුවපත් වේත් නිවන සැනසෙත්වා කියලා සාදු කියලා පාරනවා. මේ සෑම දිනකටත් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් නැති සදාතනික සැනසෙල්ලති අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතයෙන් වහවහාම සාක්ෂාත් කරගන්නට මේ දේශනාව තම තමන්ට පාරමිතාවක්ම ශක්තියක් වේවා කියලා සාදු.